පහුගිය සතියේ කරපුවා ගැන මොනවා හරි ගැටලු තියෙනවා නම් ඉස්සෙල්ලා අහන්න පුළුවන්. ඒවා කියෙව්වද? දැන් මම මේ සතියේ ඔයාලට අර verbs ටිකේ ඉතුරු ටික එව්වා. එතකොට අද මම ඔයාලට කියලා දෙනවා කියලා කිව්වේ මේ අර verb එකක් singular කරගන්න ආකාරය ගැන අපි අද කතා කරන්න ඕන. එදා එතකොට මම ඔයගොල්ලන්ට මේකේ දෙවෙනි කොටස ඊයේ ඩෑව ගෲප් එකට ඔයගොල්ලෝ බලන්න ඇති. ඒ ටිකේ දැන් අපි අද ඉගෙන ගන්න අපි දැන් කිව්වා ඉන්ෆිනිටිව් එකක් කියලා කියන්නේ ක්‍රියාවේ මූලික ස්වරූපේ ඒක බහුවචන ආකාරයෙන් තමයි තියෙන්නේ. එතකොට මේ අපි සාමාන්‍යයෙන් භාවිත කරන ක්‍රියාපද සියල්ලම තියෙන බහුවචන ආකාරයෙන්. දැන් වර්තමාන කාලයේදී අපි දැන් ඉදිරියේදී වාක්‍ය එහෙම ලියන්න යනකොට දැන් අපි දන්නවා කතෘන් වර්ග දෙකක් ඉන්නවනේ වාක්‍යයක කතෘ දෙන්නෙක් ඉන්නවා ඒක වචනය සහ බහුවචනය කියලා වර්ග දෙකක් තියෙනවා. එතකොට දැන් අපි වර්තමාන කාලයෙන් වාක්‍ය ලියන්න යනකොට කතෘ ඒක වචන නම් අපි ඒක වචන අවස්ථාවෙන් තමයි ක්‍රියාපදයක් දාන්නේ. එතකොට අන්න ඒ නිසා තමයි අපි ඉගෙන ගන්න ඕන කොහොමද ඒක වචන රූපී ක්‍රියාපදයක් හදාගන්නේ කියලා. හරි. කට්ටිය ප්‍රමාද වෙලායිද? දැන් තමයි 10ක් වගේ ඉන්නේ අපිත් එක්ක. හරි අපි චුට්ටක් වෙලා බලනකම් මම ඔයගොල්ලන්ට ඊළඟ සෙෂන් එකේ හඳුන්වලා දෙන්නම් ඔයගොල්ලන්ට. දැන් අපි ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා ටෙන්සර්ස් කියලා වර්ගයක් කාලයන්. එතකොට මේ කාලයන් අපිට හම්බ වෙනවා 12. මේ 12 දැන් කලින් ඉගෙනගෙන තියෙන අය දන්නවා මේ වාක්‍ය වර්ග දෙකක් තියෙනවා. දැන් සිංහලත් එක්ක අපි කතා කරනකොට සිංහලෙත් ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති කර්තෘකාරක වාක්‍ය සහ කර්මකාරක වාක්‍ය කියලා වර්ග දෙකක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඉංග්‍රීසි ව්‍යාකරණ වලත් කර්තෘකාරක වාක්‍ය සහ කර්මකාරක වාක්‍ය කියලා කොටස් දෙකක් තියෙනවා. නිකන් අහගෙන ඉන්න මේ ගැන එච්චර ලොකුට හිතන්න යන්න එපා. ඒක කරනකොට තේරුම් ගන්න පුළුවන්. මම මේ කියලා දෙන්න හදන්නේ වාක්‍ය වර්ග දෙකක් තියෙනවා. ඒතකොට කර්තෘකාරක වලට අපි කියනවා ඇක්ටිව් වොයිස් කියලා. කර්මකාරක වලට කියනවා පැසිව් වොයිස් කියලා. ඉගෙනගෙන තියෙන අය සමහරලාට දන්නවා ඇති. ඇක්ටිව් වොයිස් and පැසිව් වොයිස් කියලා. එතකොට මේ ඇක්ටිව් වොයිස් කර්තෘකාරක වාක්‍ය ලියන කාලයන් 12ක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. කර්තෘකාරක වාක්‍යයන් ලියන ටෙන්සර්ස් 12ක් තියෙනවා. ඒ වගේම මේ කර්මකාරක වාක්‍ය රටාවන් ලියන ටෙන්සර්ස් 8ක් තියෙනවා. එතකොට මෙන්න මේ ටෙන්සර්ස් වර්ග 12 යට 20ක් තියෙනවා. මෙන්න මේ 20 අපිට හරියට හසුරව ගන්න පුළුවන් නම් අපිට ඉංග්‍රීසි යම් කතා කරන්න හෝ එහෙම නැත්නම් මේ ලිවීමේදී සහ කතා කිරීමේදී මේ වර්ග දෙක දැනගෙන තියෙනවා නම් අපිට 180ක් විතර භාෂාවේ සම්පූර්ණ වෙනවා. ඉතින් ඊටු 20 වගේ සම්පූර්ණ වෙන්න නම් අපිට
අනිකුත් කොටස් ඔය නිපාත සර්වනාම ඊළඟට කන්ජන්ක්ෂන්ස් කියලා කියනවා වාක්‍ය සම්බන්ධක ඒ වගේ කොටස් එකතු වෙලා මේ ටික සම්පූර්ණ වෙනවා. ඉතින් අපි දැන් හිමින් බලන්නේ මෙන්න මේ ටෙන්සර්ස් කොහොමද ඉගෙන ගන්නේ කියන එක. හරි. ඉතින් එතෙන්ට යන්න ඉස්සෙල්ලා අපි දැන් ක්‍රියාපද ටික ඉස්සෙල්ලා හදා ගන්න ඕන. මම ටෙන්සර්ස් 12 නිකන් හඳුන්වලා දෙන්නම් ඕගොල්ලන්ට. ඒතර මේ සෑම ටෙන්ස් එකකම සෑම කාලයකම ප්‍රධාන කාලයන් තුනකට බෙදෙනවා. present, past, future කියලා. වර්තමාන කාල, අතීත කාල සහ අනාගත කාල කියලා කොටස් තුනකට බෙදෙනවා. එතකොට ඒකේ පළවෙනිම වර්ගය තමයි present simple tense කියන එක. මම නිකන් මේ ටික හඳුන්වලා දීමක් කරන්නේ. සරල වර්තමාන කාලය කියන එක. දැන් print out තියන අයට ඕනනම් සටහන් කරගන්න පුළුවන්. ඒතර present simple tense කියලා කියන්නේ සරල වර්තමාන කාලය. ඊළඟට දෙවෙනි එක විදිහට අපි කතා කරනවා past simple tense. ඒ කියන්නේ සරල අතීත කාලය. තුන්වෙනි එක අපි ගන්නවා future simple tense. සරල අනාගත කාලය. ඒක ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා වර්තමාන කාලය, අතීත කාලය, අනාගත කාලය කියලා. ඒතකොට ඒකේ අපි ටෙන්සර්ස් වලට යනවා සරල වර්තමාන කාලය, සරල අතීත කාලය සහ සරල අනාගත කාලය. ඊට පස්සේ අපි එනවා තව වර්ග තුනකට present continuous කියලා. ඒතර continuous tense කියලා අපි පොදුවේ කියනවා. ඒතර මේ present continuous කියන්නේ වර්තමාන ප්‍රවර්තන කාලය. මේ නම් නිකන් දැනගන්න. නැත්තම් අපි ඔකට කියනවා ගොඩක් අය කියන සිදු වෙමින් පවතින කාලය. ඔය කට්ටිය ඉගෙනගෙන ඇතිනේ ing එකතු කරලා අපි කරන්නේ. නේ I am reading. ඔය වගේ කියන්නේ අන්නේ අවස්ථාවයි අපි මේකෙදි භාවිත කරන්නේ. වර්තමාන ප්‍රවර්තන කාලය කියලා අපි කියනවා. එහෙම නැත්තම් සමහරු ගන්නවා සිදු වෙමින් පවතින කාලය. එතකොට ඒකේ ඊළඟට යන්නේ ඒකේ past tense එක. අතීත ප්‍රවර්තන කාලය. past continuous tense. past continuous tense. ඒ කියන්නේ අතීත ප්‍රවර්තන කාලය. නිකම් මේ නම් ටික අහලා තියන්න. මේවා එකින් එක හිමින් ඊට පස්සේ අපි කතා කරමු. ඊළඟට future continuous tense කියලා කියන්නේ තමයි අනාගත ප්‍රවර්තන කාලය. අනාගතයේ සිදු වෙමින් පවතිනවා කියලා කියන්න අපි භාවිත කරනවා. right. ඔන්න දැන් tenses 6යි. නේ? මේක 4 5 6. ඊළඟට 7. present perfect tense. වර්තමාන පරිපූර්ණ කාලය කියලා අපි කියනවා. perfect කියන්නේ පරිපූර්ණයි කියන්නේ. වර්තමාන පරිපූර්ණ කාලය. එතකොට මේ perfect tense වල තමයි අවස්ථා තුන යන්නේ. අතීත පරිපූර්ණ කාලය. past perfect tense. අනාගත පරිපූර්ණ කාලය. future perfect tense. එතකොට මේ tense එකේදී අපි කතා කරන්නේ වර්තමානයේදී කරලා අවසන් වෙච්ච අතීතයේදී කරලා තියෙන ඒවා සහ අනාගතයේදී කරලා කරන්න තියෙන ඒවා ගැන අපි කතා කරනවා. ඊළඟට tense තුන හැදෙන්නේ මෙන්න මේ 4යි 7යි මේ වර්ග දෙක එකට එකතු වෙලා. present perfect continuous tense. ඒතර තේරුම හදන්නේ තර විදියට. වර්තමාන ප්‍රවර්තන පරිපූර්ණ ප්‍රවර්තන කාලය. perfect කියන්නේ පරිපූර්ණ. වර්තමාන පරිපූර්ණ ප්‍රවර්තන කාලය. ඊළඟට දෙවෙනි එකට යනවා අතීත පරිපූර්ණ ප්‍රවර්තන කාලය කියලා අපි කියනවා. අතීත පරිපූර්ණ ප්‍රවර්තන කාලය. ඊළඟට future perfect continuous tense අනාගත පරිපූර්ණ ප්‍රවර්තන කාලය. මේ නම් ටික විතරක් නිකන් දැන් අහලා කියන්න. ගොඩාක් දෙනා ඉගෙනගෙන ඇති මම දන්නවා මෙන්න මේ ටිකක් දුරට හරි ඉගෙන ගත්ත අය මේ නමිය ඉගෙනගෙන තියෙනවා. මේ තුනට සාමාන්‍යයෙන් යන්නේ ටිකක් හොඳටම ඉගෙන ගත්ත කෙනෙක් තමයි. මොකද ඒ හරියට යනකොට ඉගෙනගෙන ඉවර වෙනවා.
ඒකයි වෙන්නේ. හරි. ආසාවක් තිබුණත් ඔය හරියට යනකොට සාමාන්‍යයෙන් ඉගෙන ගන්නේ අවශ්‍යතාවයම තියෙන කෙනෙක් තමයි. මොකද මේක මේ අපිට දැනුම තියෙන කෙනෙකුට නම් එක විනාඩි 10න් වුණත් කියලා දෙන්න පුළුවන්. නමුත් අපි මුල සිටම උගන්වන කෙනෙකුට මේ ටික උගන්වන්න ටිකක් කාලයක් ගත වෙනවා. මේක දවසෙන් දෙකකින් ඉවර කරන්න බෑ. ඉතින් ඒ නිසා මම මේ ටෙන්සර්ස් 12 තමයි හඳුන්වලා දුන්නේ ඔයගොල්ලන්ට. මේ ටික ඉදිරියේදී අපි ටිකෙන් ටික කතා කරගෙන යනවා. එතන ඔන්න ඔය ටික ආවරණය කරගත්තොත් ඕගොල්ලන්ට ඉංග්‍රීසි වල සාමාන්‍ය දැනුම හදා ගන්න පුළුවන්. හරි. එහෙනම් දැන් අපි අද දවසේ කතා කරන්න යන්නේ ඉස්ලාම් present simple tense එක තමයි. සරල වර්තමාන කාලය කියන එක. නමුත් එතෙන්ට යන්න ඉස්සෙල්ලා අපි බලමු ඉස්සෙල්ලා ක්‍රියාපද ටික ගැන අපි ඉගෙනගෙන තියන්න ඕන. හරි. දැන් අපි යමු. මම ඔයගොල්ලන්ට අද දවසේ පුංචි මේකකුත් දාලා ඇති. නමුත් ඊට ඉස්සෙල්ලා මම පුංචි වීඩියෝ එකක් පෙන්නනවා ඔයගොල්ලන්ට. වීඩියෝස් පෙන්නනකොට රෙකෝඩ් කරන්න බෑ. ඊට පස්සේ මේ කන්වර්ට් කරන්න බෑ. හරි. හොඳයි. එහෙනම් එක අවස්ථාවක් තමයි අපි නිකම් මේස් එක තියෙනවා. අනිත් වර්ගය තමයි SH CH X O කියන එක වලින් අවසන් වුණොත් අගට ES එකතු කරන්න ඕන. මම අද දුන්න නෝට් එක පොඩ්ඩක් ඕපන් කරලා පෙන්නන්න. මේකේ නෝට් එක මම ඔයගොල්ලන්ට එවලා තියෙනවා. ඒක නිසා ලියන්න දෙයක් නැහැ. මේ බලන්න. එතකොට අගට S එකතු වෙන අවස්ථාව. පේනව නේද මේ ස්ලයිඩ් එක? පේනවනේ? හරි. දැන් මම කාටි කරලා. හරි. එතකොට මේ බලන්න leave, sit, stay කියන වචන. එතකොට සාමාන්‍ය වචන. ඒවා අගට S එකතු වෙලා තමයි singular වෙන්නේ. ඊළඟට y වලින් අවසන් වෙලා ඊට කලින් අකුර consonant වෙනවා නම් එහෙනම් y ඉවත් කරලා ies දාන්න. ඊළඟට s z ch x වලින් අවසන් වුණොත් අගට es දාන්න ඕන. අනිත් එක o වලින් අවසන් වෙන හැම එකකටම es එකතු වෙන්නේ නැහැ. නමුත් බහුතරයක් දේවල් ඒවා වලට es එකතු වෙනවා. ඒක වෙනම දාලා තියෙන්නේ ඒකයි. එතකොට o වලින් අවසන් වුණත් es දානවා කියලා මතක තියාගන්න. හරි. ඔන්න එහෙනම් අර මං කියලා දුන්න නීති ටික තමයි මේ තියෙන්නේ. මේ දෙක තමයි මතක තියාගන්න ඕන. y වලින් අවසන් වෙලා ඊට කලින් කොන්සනන්ට් එකක් වුණොත් y ඉවත් කරලා is එනවා. දැන් ඕගොල්ලන්ට අපි එවපු ක්‍රියාපද ලිස්ට් එකේ ඔන්න බලමුකෝ අපි මම දැන් සිංගියුලර් කරන්න කියලා දෙනවා. එතකොට ගෙදරදී ඒ ටික කරන්න පුළුවන්. බලමු අපි ඉස්සෙල්ලාම දවසේ ඒක නම් ඔයාලා ඇක්ටිවිටි බුක් එකේ තියෙනවනේ.
පළවෙනිම එක බලමු මේක ඔයාලා print out ගත්තා ඒකේ print out මේකේ තියෙනවා මේක. ඔන්න දැන් මම බලමු අපි. එහෙනම් singular කරලා බලමු පළවෙනි එක. right. ඔන්න දැන් B කියන එක නම් වෙනස් වෙනවා. ඒක B කියන එක වෙනස් වෙන අවස්ථාවක්. ඒකේ අවස්ථා ටික තමයි singular වල am is කියන එක. am is. am කියන එක I එක විතරයි භාවිතා කරන්නේ. ඉතින් is කියන වචනේ තමයි අපි භාවිතා කරන්නේ. හරිද? එතකොට මෙන්න මෙතන ඉඳලා ටික යම් මේ B ගැන අපි වෙනම කතා කරනවා. B verb කියලා වෙනම පාඩමක්ම තියෙනවා. නේ ඉදිරියේදී අපිට හම් වෙනවා. become කියන එක ඔයාලට අර අපි කිව්ව එක නීතියකටත් ආйти නෑනේ. y වලින් අවසන් වෙන්නේ නැහැ. sh ch es o වලින් ඒ වලින් අවසන් වෙන්නේ නැහැ. එහෙනම් අපි කරන්න ඕන මොකද්ද මේක නිකන් s එකතු කරලා ඒක වචන කරන්න. අන්න හොඳට අහගෙන ඉන්න. අපි පළවෙනි පිටුව මම අද කරලා යවනවා. අනිත් ටික ගෙදරදී කරන්න. ඊළඟට brighten begin කියන එකත් අර අපි කිව්ව නීති වලට එකකටවත් ආйти නැහැ. මේ y වලින් අවසන් වෙන්නේ නැහැ. sh ch x o වලින් අවසන් වෙන්නේ නැහැ. එහෙනම් මේකත් නිකම්ම අගට s එකතු කරලා ඒක වචන. මේ වචනේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒකේ අගට s එකතු. ඊළඟට bring කියන එකත් එහෙමයි. g වලින් අවසන් ආදී. ඒකත් නිකම්ම s එකතු කරලා ඒක වචන කරා. build කියන එකත් එහෙමයි. ඒකත් නිකම්ම s එකතු කරලා වැඩිපුරම තියෙන්නේ ඒවා. හරිද? s එකතු කරලා ඒක වචන කරා. ඊළඟට buy කියන එක මෙන්න බලන්න. y වලින් අවසන් වෙලා තියෙන්නේ. හැබැයි බලන්න y ට කලින් අකුර මොකක්ද කියලා මෙතන. y ට කලින් අකුර තියෙන්නේ u. u කියන්නේ කොන්සනන්ට් එකක්ද? නෑ. නේ a e i o u කියන්නේ vowel පහ. a e i o u vowel පහක් තියෙන්නේ. එහෙනම් u අකුර කියන්නේ vowel අකුර. එහෙනම් y අකුර කිසිම වෙනසක් නැහැ. buys කියලා y අකුර තියෙද්දි s එකතු කරනවා. mic off කරගන්න. right. අද මම හිතන්නේ මේ විදුලිය ගැටලුවක් ඇති සමහර අයට නේද? ගැටලුවකුත් ඇති. බලමු. අනිත් එක තමයි දැන් මම දැන් බලන මේ මාසය තුල මේ මාසෙන් පස්සේ දැන් සක්‍රියව දායක වෙන්නේ නැත්නම් මම ගෲප් එකෙනුත් අයින් කරනවා. අනිවාර්යෙන් කියන්නේ දැන් දැන්ට 50 ගාණක් එකතු කරලා තියෙනවා. කියන අය ඇඩ් වෙලා තියෙනවා. නමුත් පන්තියට සම්බන්ධ නොවෙනව නම් තියන්නේ නැහැ මම. ඒකෙන් අයින් කරනවා. හරි? ඒකත් මම මේක රෙකෝඩ් වෙන්නම දානවා. මොකද දැන් පන්තියට සක්‍රියව දායක වෙන්න ඕනේ නැත්නම් පන්තිය දුවන්න බෑනේ. මේ වීඩියෝ එකෙන් විතරක් බලලා ඊනන්න ගියොත් එහෙනම් ඉතින් මට පුළුවන් නේ කවුරක් වන්නේ නිකන් වීඩියෝ එක රෙකෝඩ් කරලා දාලා නිකන් ඉන්නවා. එතකොට ඒක සාර්ථක දෙයක් නෙමෙයි නේ. පන්තියට සක්‍රියව දායක වෙන්න ඕන. සාමාන්‍යයෙන් හැමදාම එන අය 10 12 ඉන්නවා. දැන් අද නම් සමහරට සාධාරණ හේතුවක් ඇති විදුලිය එහෙම නැතුව ඇති. නමුත් ෆෝන් වලින් කරන අයට ගැටලුවක් නැහැ. දැන් අපිට ලයිට් නැති වුණොත් කරන්න විදියක් නැති වෙනවා. රවුටර් ඔක්කොම ඔෆ් වෙනවා. නේ නමුත් ෆෝන් එකකින් කරන අයට ගොඩක් දුරට කරගන්න පුළුවන්. තමන්ට බැටරි charge කරන් තියාගත්තා නම් බැටරි හොඳ නම් සාමාන්‍යයෙන් පැය දෙක ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පන්තියට සහභාගී වීමය ඒක අනිවාර්යෙන් තියෙනවා. මම අනිත් පන්තියට කියනවා දැන් මොකද මේ දැන් ගොඩක් අයට මම ඒක සහනයක් නෙමෙයි දීලා තියෙන්නේ නේද සම්බන්ධ වෙන්නේ. ඒක කරගන්න නැත්නම් බොරුවට ගෲප් එකේ ඇඩ් වෙලා ඉන්න එකේ තේරුම නැහැ. මට මේ සහභාගී වෙන 10 විතරක් තියාගෙන ඒ 10ට ගන්න. ඒ නිසා මේ පන්තියේ සහභාගීත්වය තියෙනවා. එහෙම නැත්නම් මම දැන් ඉස්සරහට නීතියක් දාගෙන යනවා. දැන් ඊයේ පන්තියේ ඉඳලා මම කිව්වා මේ එන්නේ නැත්නම් අපිට මැසේජ් එකක් දාන්න. මම එන්නේ අද එන්න වෙන්නේ නැහැ කියලා. දැන් එහෙම අද ළමයි එවලා තිබුණා මට. කීප දෙනෙක් මැසේජ් දාලා තිබුණා. මේ අද සර් පන්තියට එන්න විදියක් නැහැ කියලා. එහෙම මේ මොනවා හරි අඩු ගන්න එහෙම මේකක් තියෙනවා. නැත්නම් නිකන් ඔහේ ඕපන් කරලා දැම්මම අර මොකක්ද ඒක වගේ නේ හිතනහම එනවා. හිතනහම එන්නේ නැහැ.
ඒකට මම කැමති නැහැ මම ගිය අවුරුද්දේ එහෙම chance එක දුන්නාට මේ අවුරුද්ද මේ මාසේ දීලා තියෙනවා මම link එක වුණත් මම ඔය අනිත් පන්ති වලත් හැම එකටම දාවා කැමති අයට සම්බන්ධ වෙන්න කියලා. නමුත් ලබන මාසේ ඉඳලා එහෙම කිසිම මොකුත් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ඔය හැම පන්තියකම මම කරන ඒ අවශ්‍යතාවයේ තියෙන ඒ ක්ලාස් ෆීස් ගෙවපු ඒ ළමයි ටික විතරයි රඳවන්නේ. මම මේ මාසේ ඉතින් දීලා තියෙනවනේ කට්ටිය ජනවාරි මාසේ සම්බන්ධ වෙලා තමන්ට හොඳ නම් පන්ති වල රැඳී ඉන්න නැත්තම් අයින් වෙන්න පුළුවන් නේ. නිකම් බොරුවට ගෲප් එක පුරවගෙන ඉඳලා තේරුමක් නේ. ඒක මොකද මම මහන්සියලා හදන ටියුට් ටිකයි ඒ ටික නිකන් යන්න ඕනේ නේ. පන්තියට සම්බන්ධ වෙන ළමයින්ට විතරක් ඒ ටික හම්බුනහම ඇති. ඉතින් හරි. ඒ නිසා ඒ පිළිබඳව මම අනිවාර්යයෙන්ම ජනවාරි මාසයේ මුල් සතියේ ඉඳලා ක්‍රියාත්මක වෙනවා. මොකද ඉගෙන ගන්න ළමයි මට දෙන්න 3 දෙනෙක් හිටියත් ඇති. මම ඒගොල්ලෝ ටිකට අනිවාර්යෙන් ඒ උගත්ත වගකීම ඉෂ්ට කරනවා ඒක කරනවා. මොකද මේ ඒ දෙයක් තියෙනවා. දැන් සමහර අය ආරම්භයේට හිටියට ටිකක් දවසක් යනකොට ඔක්කොම හිතනවා. එහෙම බෑ. ඕනම දෙයක් කරනවා නම් කැපකිරීමෙන් කරන්න. දැන් මගේ වැඩ දැන් මට අද හදීසි වැඩ ගොඩක් යෙදුණා. මම මගේ වැඩ කොහොම හරි කළා මේ මම මෙතෙන්ට 6 වෙනකොට කොහොම හරි ආවා. ඉතින් ඒක මම කැපකිරීමෙන් කරනවා. එහෙමනම් පන්තියට සම්බන්ධ වෙන ළමයින්ගෙත් ඒ කැපකිරීම තියෙනවා. නේ? හදිසියෙන් බැරිම හේතුවක් වුණත් නිසා නැත්තම් පන්තියට සම්බන්ධ වීම තියෙනවා. ඒක මම බොහොම අගය කරන දෙයක් සහ බලාපොරොත්තු වෙන දෙයක්. මොකද නිකම් පන්තියට සහභාගී වෙලා මේ සක්‍රියව නැතුව ඒක තේරුම් ගන්න මම කැමතිත් නෑ. ඒ නිසා දැන් ඔයගොල්ලෝ ඉන්න ටිකට මම කිව්වා මේ ඉදිරි දිනවලදී මේ Tamanට අපහසුතාවයක් තියෙනවා මැසේජ් එකක් දාලා තියන ගෲප් එකට. සර් අද මට එන්න වෙන්නේ නැහැ. හේතු මට ඕනේ මට එන්න වෙන්නේ නැහැ කියලා මැසේජ් එකක් දාලා මම දැන් ඒක අනිත් හැම පන්තියකටම මේක කියනවා. මොකද බැඳීමක් තියෙන්න ඕන ගුරුවරයා සහ ළමයි. දැන් මොකද අර ඒක නැත්තම් වෙන්නේ ඕන දවසට එනවා අනිත් දවසට එන්නේ නැහැ. ඒක හරි නෑ. ඉතින් ඒ නිසා අපි බලමු මේ මාසෙකින් ඔහම ඕන අය එවි නැති අය කන්දි බලමු නේ. දැන් පෙබරවාරි මුල ඉඳලා ඒක වෙන්නේ නැහැ. හරි. රයිට් අපි කතා කරගෙන යන්න. ඔන්න බලන්න ඊළඟ එක. මොන හොඳට අහගන්න නොතේරෙනවා නම් අහන්න ඕන. හොඳේ. සද්ද නැතුව ඉන්න බෑ. CH වලින් අවසන් වුණොත් අපිට මොකද්ද දාන්න කියලා තියෙන්නේ? මොකක්ද දාන්න කියලා තියෙන්නේ? SH CH නේද? ඔව් දාන්නනේ SH මම මෙයා ඉන්නේ නිකන් පොඩක් ආයෙ ලියනවා CH XO තව ඉස්සර දකුණත් ඉතින් එන අවස්ථා තියෙනවා ඒ ඔන්න මේවා තිබුණොත් අපි අනිවාර්යෙන්ම ES දාන්න ඕනේ ඒක අපි මතක තියාගන්න. එහෙනම් මේකට දාන්න ඕන අපි කිසිම වෙනසක් කරන්නේ නැහැ මේ වචනේම ලියලා TCH අගට ES එකතු කරා. එච්චරයි. එතකොට pronunciation පොඩි වෙනසක් වෙනවා. මේක catch catchers වෙනවා. catch catchers. මේවා buys, builds, brings, begins, becomes. ඔය විදිහට එනවා. ඊළඟට choose. ප්‍රශ්නයක් නැහැ. අපේ අර නීති වලට මොකුත් දාන්නේ අගට S එකතු කරන්න. එතකොට ES අගට එනවා. ඒක වෙනම කතන්දරයක්. මේකේ E තියෙන නිසා. හරි S ඊළඟට come ඒත් S නේද? ඒකෙත් එහෙම අගට ES වෙනවා. ඒක ඉතින් අපිට අදාළ නැහැ. නිකන් S වෙනවා. costs නේ. මේවා සිංහල තේරුම් ටික දීලා තියෙනවා ඔයගොල්ලන්ට. ඒව පාඩම් කරගන්න. ඊළඟට cards නේ වෙනසක් නේ. do මෙන්න ඕ වලින් අවසන් වෙලා තියෙනවා. එහෙනම් අපි දාන්න ඕන මොකක්ද අගට? ES නේ. ඕ වලින් අවසන් වෙලා නම් ES දාන්න කියලා මම කියනවා. එහෙනම් මේක does කියන්නේ නෑ does. do does. do වල ඒක වචනේ does. draw w වලින් අවසන් වෙනයි කියලා වෙනසක් වෙන්නේ s. ඊළඟට drink s නේ. ඔන්න ඒ කොටස් ටික සිංගියුලර් කරලා මම දුන්නා. මේක ඔයගොල්ලෝගේ ටියුට් එකේ තියෙනවා. ඔය ටික හදා ගන්න පුළුවන්. ඔන්න කවුරු හරි කෙනෙක් හැදුවේ නැත්නම් ඉක්මනට හදා ගන්න.
හොඳයි. ඊට පස්සේ මම අනිත් ටිකත් නිකන් අපි කතා කරමු. ඕගොල්ලෝ ගෙදරදී ලියන්න. දෙවනි ටික මම මේක ඊයේ තමයි මම හිතන්නේ ඔයගොල්ලෝ ගෲප් එකට දාවේ. ඒක පස්සේ ඕන කෙනෙක් ඕනම් print out එකක් ගන්න පුළුවන් ඒ විදිහට එව්වේ. බලමු අපි. දැන් මේ ක්‍රියාපද ටික තමයි උවමනාවෙන් හරියටම හදා ගන්න ඕන ඔයගොල්ලෝ. නැත්තම් ක්‍රියාපද නැතුව අපිට මොකුත් කරන්න බෑ. පුළුවන් තරම් පාඩම් කරගන්න ඒක වාසි. බලන්න ඒක දෙවෙනි කොටස ටික පේනවද? නෑ. දැන් පේනවද? පේනවනේ? ඔන්න. දැන් බලන්න drive drives eat eats නිකම් එස් මේවට fall falls feel feels fight fights වැඩිපුරම තියෙන නිකම් එස් එක තියෙනවා නේ find finds fly අන්න මේක y වලින් අවසන් වෙලා තියෙන්නේ y වලින් අවසන් වෙලා නම් මම ඔයගොල්ලන්ට කිව්වා මොකද්ද y ඉවත් කළා is දාන්න කියලා ඉගෙනවා y ට කලින් අකුර consonant නිසා එහෙනම් flies මේවයි තේරුමේ ඊළඟට වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. ඔන්න ඒකත් මම පොඩ්ඩක් කියන්න. දැන් සමහර ගුරුවරු ගන්නවා. දැන් fly කිව්වම පියාඹන්නෝය. flies පියාඹන්නේය. එහෙම ඕනේ නැහැ. අපි මතක තියාගන්න ඕන කර්තෘ බහුවචන නම් මේ පළවෙනි තීරුවෙන් දානවා. ඒක වචන නම් දෙවෙනි තීරුවෙන් දානවා. හරිනේ? එහෙම මතක තියාගත්තා නම් හරි. fly flies තේරුම පියාඹනවා කියලා මතක තියාගන්න. ඒ ඇති. හරි. right. forget forgets වෙනසක් නැහැ s එකතු කරන්න. get gets නේ. give gives නිකම් s. go අන්න o වලින් අවසන් වෙන්නේ. එහෙනම් es එකතු කරන්න ඕන. goes. have have වල පොඩි වෙනසක් තියෙනවා. have වල වෙන වචනයක් තියෙන්නේ ඒක වචනෙට has. have has ඒක වෙනස් වෙනවා ඒක ලියා මේ ඕනම් මතක තියාගන්න ගන්න ලියා තියන්න here hears is keep keeps ඊළඟට know knows learn learns දැන් ඔය has have ගැනත් මම පොඩ්ඩක් කියන්න ඕනේ ඒක වෙනම පාඩමක් තියෙනවා අපි වෙනම ඉගෙන ගන්නවා leave leaves let lets lose loses make makes mean means meet meets මේ ඔක්කොම pay මට කියන්න මොකක්ද එකතු වෙන්නේ y ඉවත් කළා es දානවද අගට s එකතු කරනවා මේකේ y වලට කලින් අකුර a කියන්නේ වවල් අකුරනේ වවල් අකුරක් තියෙනවා නම් y ඉවත් කරන්න බෑ කොන්සනන්ට් එකක් තියෙනවා නම් විතරයි අපි y ඉවත් කරන්නේ එහෙනම් මොකද්ද වෙන්නේ pays නිකම්ම s එකතු කරන්න. put puts s අකුර එකතු කරනවා. reads s rings runs say මේකත් එහෙමයි. y වලින් අවසන් වුණාට කලින් අකුර vowel එකක් නේ a අකුර. එහෙනම් says නිකම්ම s. ඊළඟට sees s sells s sends s shows s මේ නිකම්ම s අකට එකද. shuts sits sleeps speaks spends stills swims takes teach වල මොකද්ද තියෙන්නේ es තියෙනවා නම් අපි මොකද්ද කරන්නේ මේ ch තියෙනවා නම් අග es එකතු කරන්න කියලා මම ඔයගොල්ලන්ට කිව්වා teachers teachers ඊළඟට tell tells think thinks understands understands is එක තියෙනවා wake wakes wear wears win wins write writes නේ අගට is එක තියෙනවා ඒතකොට මේකේ අර w වෙනකම් මුල ඉඳලාම irregular verbs ටික තියෙනවා ඒතකොට irregular verbs කියලා කියන්නේ අපි මෙන්න මේ present tense එකයි past tense එකයි
වචන දෙකක් එන වර්ගය තමයි අපි irregular verb අක්‍රමවත් ක්‍රියාපද කියලා කියන්නේ. හරි. right ප්‍රමාද වෙලා කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලෝ බලන්න වීඩියෝ එක බැලුවාම අල්ලගන්න පුළුවන්. මේ මුලදීම මම ඒක නැවත කතා කරනකොට හරියයි. හරි. right. මේ මගෙන් දැන් එක දෙමාපියෙක් නම් අර පහුගිය දවසෙත් ඇහුවා මේ 6:00 විතර පටන් ගන්න බැරිද සර් කියලා ඇවිලා ඒ වැඩට ගිහින් එනවා එහෙම කියලා. ඉතින් මම අර ටිකක් පොඩි අයත් ඉන්න හින්දා තමයි 6ට කියලා දාගත්තේ. ඉතින් එහෙම ලොකු අපහසුාවක් නැත්නම් ඕනනම් 6:00 පටන් ගන්න දාන්න පුළුවන්. එහෙම ගැටලුවක් නෑ සර්. ගැටලුවක් නෑ 6:00 හොඳයි. ටිකක් අර මේ මොකද මට තාත්තා කෙනෙක් පහුගිය දවසේ ඉල්ලේ කරේ මේ 7ටවත් පටන් ගන්න කියලා කිව්වේ. මම කිව්වා 7ට නම් රැ වෙලා වැඩි 6:00ටවත් වගේ මොන මම කතා කරලා හදලා දෙන්නම් කියලා. මේ ඕනනම් ඉතින් මම 6:00ට වගේ එහෙම හරි ගස්සලා දෙන්නම් ලබන සතියේ ඉඳලා ගැටලුවක් නැහැ 6:00 වගේ නේද කොහොමද ඉතින් රැකියාව වලට යන අයට එහෙම පොඩ්ඩක් ඉතින් රැය වෙනවනේ ගෙවල් වලට එනකොට ඇවිල්ලා ඒ මොනත් මේ අපහසුතාවයක් නැහැ අපි ලබන සතියේ 6:00ට දාගමු කමන්නේ වෙන 6:00 ඉඳන් 8:00 වගේ විතර වෙනවා හරි එන අපහසුතාවයක් නැහැ නේ කවුරු වෙනනේ තියෙනවා නම් දැම්ම කියන්න. හරි. ඉන්න අයට සලකලා එපා නැති අය ගැන දන්නේ. මේ නිසා එනම් අපි බලමු ඉතින්. කවුරුත් ගැන හිතන්න බෑ. ඉතින් අපිට පුළුවන් දෙයක් කරලා දෙන්න. එහෙනම් අපි බලමු ලබන 6:00 පටන් ගමුකෝ. හරි. හොඳයි. දැන් එහෙනම් ඔන්න ඔය ක්‍රියාපදික මේක print out එකක් ගන්න පුළුවන් අය ඕනනම් එහෙම ගන්න නැත්නම් ලියන්න. කොළ ටිකක් අරන් නිකන් ඉන්න ගමන් ලියන්න. ලියන එක වඩා හොඳයි. අපි ඉගෙන ගන්න කාලේ නම් ඉස්සර ඉතින් ඔයා මේ print out දුන්නේ නැහැ කිසිම පන්තියක. ලියන එකම තමයි කරේ. සර් බෝඩ් එකේ ලියලා අපි ලියනවා. එහෙම ඉගෙන ගන්න ප්‍රතිඵල තමයි තියෙන්නේ මතක හිටින්නේ. දැන් වෙලා තියෙන දැන් ළමයින්ට අපි ලේසියට print out එකක් ගන්න කියලා ඔක්කොම කියනවා. ඊට පස්සේ ළමයි ඒක පුරවලා නිකන් ඒක නෙවෙයි නමුත් අර අපි මේවා ලියනවා නම් එතකොට කියවන එක තිබේම වෙනවා නේ ලියන්නත් පුරු වෙනවා. ඒ නිසා මේ වගේම කමන්නේ වචන වගේම මේ පොළ ටිකක් ගත්තා ලියා ගන්න. ක්‍රියාපද ටික වෙනවා. නේ නැත්තම් පොතක් දාලා ලියන්න. එන හරි. ඉතින් මේ ඔන්න ඔය irregular verbs වල singular හැදෙන හැටි මෙතන irregular verbs බහුතරයක්ම ලිස්ට් එක තියෙනවා. ඒ අකුරේ ඉඳලා W දක්වාම තියෙන ඒ වචන ප්‍රධාන වචන ටික ඔක්කොම තියෙනවා. මේ ටික ඔයගොල්ලෝ පුළුවන් තරම් තේරුම් ටික පාඩම් කරගත්තොත් ලේසි. පුළුවන් කියන්නේ කොහොම කටපාඩම් කරන්න යන්නපා තමයි පුළුවන් විදියට මේ පළවෙනි තීරුව පාඩම් කරගත්තාම දැන් ඔයාලා තේරෙන දැන් මෙතන මම දැන් තීරු 5ක් අරන් තියෙනවානේ. එතකොට මේවා එකින් එක මම කියලා දෙනවා. දැන් ඔයාලා පළවෙනි තීරුව ගිය සතියේ පාඩම් කරපුවා ඒ තේරුමත් එක්ක ටිකක් කියව ගන්න බෑ. දැන් දෙවෙනි තීරුව හදාගන්න හැටි ඉබේම දාන්න. දැන් නීති තුනක් කියලා දුන්නානේ නේ. ගොඩක් ඒවා තියෙන නිකම් මේස් එකතු වෙන ඒවා. SH CH X O වලින් අවසන් වෙන ඒවා හම්බුනොත් අකට ES දානවා. Y වලින් අවසන් වෙලා ඊට කලින් අකුර කොන්සනන්ට් වෙනවා. Y වත් කළා IES දානවා. ඔය තුන තමයි මතක තියාගන්න. හරි. ඉතින් ඒකේ නෝට් එක මම තියනවා ඔයගොල්ලන්ට ඒක print out එකක් හරි හෝ ලියනවා නම් ලියලා ඒක හදා ගන්න. හරි මම ඒකට යන්නම් දැන් පොඩ්ඩක් ආපහු. ඔන්න මේකේ නෝට් එක තියෙනවා. හරි. අපි මේකේ තාඩින්ගක් අපි මේ කොටස ඉවර කරලා ඉන්නේ. හයටම තියන්නේ කියලා මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. හරි කමන්නේ බලමු තාම මෙසේජ් ඉස්සරහට කොහොමද එන්නේ කියලා. හොඳයි.
ඕක ඉතින් වෙනස් කරයි කියලාත් එච්චර ලොකු නම් වෙනසක් වෙන එකක් නැහැ මේ කට්ටිය අවශ්‍යතාවය කියන කෙනා ඉතින් පරක් වෙලා හරි වෙනවනේ පැය භාගෙ මොකද්ද නේ හරි අපි බලමු එහෙනම් අවශ්‍යතාවය තියෙනවා නම් කරගන්න පුළුවන් ඉතින් පැය භාගෙ මොකද ඒ පැය භාගෙ පරක් වෙලා සම්බන්ධ වෙන්න පුළුවන් නේ අයම හරි ඉඳලා නේ වුණාවක් තියෙනයි හරි මේ මෙන්න දැන් ඕගලන්ට මම පොඩි ඇක්ටිවිටි එකක් යනවා දැන් මෙතන තියෙනවා I play දැන් I කියන එක නේ අපි බහුවචනය කියන සලකන්නේ ඉංග්‍රීසි වලදී නේ I play එහෙනම් දැන් මට ඕගොල්ලෝ කියන්නේ he ආවොත් මෙතෙන්ට එන්නේ මොකක්ද දැන් මෙතන උදාහරණයක් දීලා තියෙනවා මේ you read you කියලා ආවොත් ඉතින් ඒ බහුවචනයි Tom කියලා ආවම ඒක වචනයි reads කියලා දැම්මා අන්න එහෙනම් ඔයාලට කරන් තියෙන්නේ මොකද්ද I play නම් he එක මොකක්ද එන්නේ he plays he plays හරි මේ පුංචි ඇක්ටිවිටි එකක් දෙන්න මම දෙක තුනක් කියලා දෙන්නම් ඊට පස්සේ ගෙදරට තනියෙන් කරන්න නේ ඔන්න they watch කියලා තියෙනවා මම තනින් තනින් දෙක තුනක් කරන්න අනිත් ටික ඔයාලට තනියෙන් they watch එහෙනම් මෙතන දීලා නැද්ද මෙතන යටින් තියෙනවා tom එක එහෙනම් මොකක්ද දෙන්න ඕන මොකද්ද watches නේ watch කියන එකට අපිට es එකතු කරන්න ඕනේ ch වලින් අවසන් වෙච්ච නිසා watches නේ හරි you එක do එහෙනම් he එක මොකක්ද දෙන්න ඕන he does he does නේ මම ගාව මේක කියවන්න හොඳට පරිස්සම් වෙන්න does උත් නෙමෙයි does on වෙලා හරි right does හරි නේද එහෙනම් they teach they එක teach නම් he එක මොකක්ද දෙන්න ඕන teachers es අකට එකතු වෙනවා පුළුවන් නේද ඒ විදිහට කරන්න දැන් wash කියන්නේ sh වලින් අවසන් වෙනවා තියෙන එහෙනම් ඒත් es නේ I එක wash නම් she එක washes es එකතු වෙනවා they එක meet නම් he එක meets we එක make නම් she එක makes හරිනේ තේරුණානේ කරන්න හැටි හරි ලේසි you එක go නම් he එක goes මම මේ වෙනස් වෙන ටික ගත්තා නේ goes හරි ඔන්න ඔය විදිහට තමයි අපි මේවා හදාගන්න. ඒතකොට අපිට දැන් මම මේ වාක්‍ය ලියන්න යන්නේ ඉස්සෙල්ලා ওই පොඩි කොටසක් වෙන්නේ ඕන. කතරුයි ක්‍රියාවයි දාන්නේ. දැන් මේ පුංචි වාක්‍ය කැලලක් තමයි මේ කිව්වේ. නේද? I play කියන්නේ මම සෙල්ලම් කරනවා. ඔන්න බලන්න හරි ලේසි මේ වාක්‍යද. එතකොට ඔහු සෙල්ලම් කරනවා කියලා අපිට කියන්න ඕන නම් he plays. he play කිව්වොත් වැරදි. දැන් හැබැයි පොඩි ස්පෝකන් එකේදී දැන් පොඩි මේකක් තියෙනවා. දැන් කවුරු හරි කෙනෙක් කියනවා ඉතින් he play කියලා. නමුත් තේරුම් ගන්න පුළුවන් දන්න කෙනා දන්නවා he play කිව්වම එතකොට ඔහු සෙල්ලම් කරනවා කියන්නේ. නමුත් ග්‍රැමටිකලි වැරදි. නේ? එතකොට අපි ඔළුවේ තියෙන්න ඕන I නම් බහුවචනයි කියලා අපි සලකන්නේ. ඒ නිසා I play he plays. you drink ඔයා එහෙම නැත්නම් ඔයාලා දෙකටම you තමයි අපි ගන්න. ඔයා කිව්වොත් ඔයාලා කිව්වොත් ඒක වචන බහුවචන දෙකටම you ආවොත් බහුවචනය කියලා මතක තියාගන්න. හරිද? you drink එහෙනම් he drinks. ඔයා බොනවා ඔහු බොනවා. තේරුමේ වෙනසක් නැහැ. ඒතර ඔහු කිව්වා මේක වචන නිසා ps අකුර දාන්න. we make අපි හදනවා. she makes ඇය හදනවා. they meet ඔවුන් හමු වෙනවා. he meets ඔහු හමු වෙනවා. නේ? I wash මම සෝදනවා. she washes ඇය සෝදනවා. you write ඔයාලා ලියනවා. එයා ලියනවා. he writes ඔහු ලියනවා. තේරුණාද වාක්‍ය හැදෙන හැටි දැන් නේ? කතෘ ඒක වචන නම් කිසිම වෙනසක් නැහැ. ක්‍රියා මේ බහුවචන නම් කිසිම වෙනසක් නැහැ. ක්‍රියාවේ මූලික ස්වරූපය දානවා. ඒක වචන කතෘ කෙනෙක් ආවනම් ඒක වචන අවස්ථාව දානවා. මේඩින්ගේ ගැටලුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අහන්න බය වෙන්න එපා. සර් මට තේරුන්නේ නැහැ කියලා කියන්න මයික් එක ඔන් කරලා. මොකද මෙතනින් එහාට යනකොට එතකොට මේ ටිකේ ගැටලුවක් තිබුණොත් ආවුලක් වෙනවා.
හරි ගැටලුවක් නැහැ වගේ කාටවත් නේ හරි මේ බලන්න ඊළඟට මම පුංචි chart එකක් දාලා තියෙනවා මේක මම ඔයාලට ෆෝන් එකට එවලා තියෙනවා he talks to the girl හරි එතකොට අපි දන්නවා singular කියන්නේ ඒක වචනයි ඔහු කතා කරනවා he talks එතකොට singular verb එක දාලා තියෙනවා මම නිකන් තා පැහැදිලි වෙන්නේ we talk to the girl අපි කතා කරනවා ගැහැණු ළමයට එහෙනම් we කියන්නේ බහුවචනයි plural කියලා කියන්නේ අපි බහුවචනයි ඒ වචන දෙක ඉගෙන ගන්න singular ඒක වචනයි plural කියන්නේ බහුවචනයි එතකොට we එක talk to the girl I talk එතකොට I කියන එක මෙතන singular කියලා දීලා තියෙන්නේ හැබැයි ඔයාලා නිකන් මතක තියාගන්න වර්ධිනාට මම කියන්නේ I බහුවචනයෙන් කියලා මතක තියාගන්න ඉතින් මෙතන අපි සිංහලෙන් සාමාන්‍යයෙන් කියවම I ඒක වචනයිනේ සලකන්නේ නේ නමුත් අපි ඉංග්‍රීසියේදී I බහුවචන කොට දාලා තමයි ක්‍රියාපද එහෙම ලියන්නේ s එකතු කරන්න යන්නේ නැහැ ඒක හොඳට මතක තියාගන්න ඕන හරි John you talk to the girl නේ එතකොට මෙතන බලන්න මේ කියලා තියෙන්නේ John ඔයා ගැහණු ළමයින්ට කතා කරනවා මෙතන මේ පෙන්නලා තියෙන්නේ මොකක්ද දන්නවද you වල ඒක වචන අවස්ථාව මම කියන්නේ ඔයාලට you ආවොත් බහුවචනය කියලා සලකන්න ඕනේ ඒක වචන තේරුමින් ආවත් බහුවචන තේරුමින් ආවත් ක්‍රියාපදයේ බහුවචනයෙන් තමයි කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න you එක බහුවචන ක්‍රියාපදේ. හරි. ඊළඟට බලන්න exercise 3 එක. She always brushes her teeth at bedtime. always මම මේ වචන සෙට් එකක් තියෙනවා ඒක ඉදිරියේදී කියලා දෙන්න. always කියන එකෙන් කියන්නේ නිතරම කියන්නේ. ඇය නිතරම මදිනවා ඇයගේ දත් at bedtime කියන්නේ නිින්දට යන වෙලාව. බලන්න එතකොට අපි දැන් දන්නවා ඇයි brushes ආවේ කියන එක. ඔන්න දැන් ඒක අවබෝධ කිරීම තමයි මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. නේ? she කිව්වා මේක වචනය අන්න ඒ නිසා brushes කියලා ආවා. දැන් ඔයාලා මේක කෙලින්ම නිකන් දෑවනම් එහෙම ඔයාලට තේරෙන්නේ නැහැ. මම ඒකයි මුල ඉඳලා ක්‍රියාපදේ ඒක වචන කරන ආකාරය ඉඳලා කියලා දීලා ආවිලා දැන් මේ වාක්‍ය දැක්කම ඔයාලට පැහැදිලිව මතක හිටිනවා. Dad කියන්නේ තාත්තට පාවිච්චි කරන වචනයක්. Polishes his shoes until they shine. තාත්තා polish කරනවා. එතකොට තාත්තේ කොහොමද කියන්නේ? ඒ නිසා ඒක වචන අවස්ථාව. ඔහුගේ සපත්තු until they shine. ඒවා දිලිසෙන තුරු. මේ till වලින් until වලින් කියන්නේ තුරු නැත්නම් tick. My brother කියවම එක්කෙනා. නේ? Watches television after school. නේ? watches television රූපවාහිනිය නරඹනවා Kim catches the ball with one hand මේ එක අතකින් කියන එක තමයි with one hand then mixes මෙන්න es එකතු වෙන අවස්ථාව x අතරින් අවසන් වෙනවා es එකතු වෙනවා mixes flower කියන්නේ පිටි වලට මල් වලට කියන flower නෙවෙයි මේ පිටි and water when he makes bread. පාන් හදනකොට පිටි වලට වතුර මිශ්‍ර කරනවා. The bee කියන්නේ මීමැස්. නේ? Buses මෙන්න ඉසඩ් වලින් අවසන් වෙන වචනයක්. නේ? bus කියන්නේ ගුමු නාදය. The bee buses around the flowers. මල් වටා ගුමු නාදය දෙනවා. ඊළඟට හරි ඊළඟට my friend Sanjay එතකොට Sanjay කියන්නේ my friend මගේ යාළුවා Sanjay goes to the same school as I do කියන්නේ එකම ඉස්කෝලේටයි යන්නේ කියන එකයි කියන්නේ same school කියන්නේ එකම පාසල. ඔන්න එනවා ඔයාලට තේරෙනවා ඇති දැන් මේ ඔක්කොගේම subject එක singular එතකොට verb එක අපි singular කියලා තියෙනවා. right my brother always gets up මේ තාඩින් ගත්තම මම මේක පැහැදිලි වෙන්න තා පරිච්ඡේදයක් දෙනවා. එතකොට my brother කිව්වම මගේ සහෝදරයා නිතරම
gets up කියන්නේ නැගිටිනවා. දැන් අර ඔයාලට මම ඉගෙනුවා නේද අර මම නිකන් පොඩ්ඩක් කියලා තියන්නම් අර phrasal verb කියලා කිය සතියේ බහුපද ක්‍රියා. දැන් මේ get up කියන්නේ phrasal verb එකක්. එතකොට මේ බහුපද ක්‍රියාපදයක් ඒක වචන කරන්න ඕන වුණොත් ඔයාලා මුල් පදයට තමයි s හෝ es ඒවා එකතු කරන්නේ. gets up, wakes up, going to. එතකොට going to come goes into. ඒ වගේ එන්නේ. හරි? පළවෙනි වචනේ තමයි s එකතු කරන්න යන්නේ මේ අග එකට නෙමෙයි. right. ඊළඟට 6 am and then washes his face and brushes his teeth. After breakfast, he goes to his college. He goes to college. At 7 am, he studies history and English, and he always passes his exams with an A plus. A plus කියනකොට and දාන්නේ vowel sound එක නිසා දැන් මම ඔය A and දාන එක ගැනත් ඉස්සරහදී ඔයාලට කියලා දෙන්නම්. vowel sound එකකින් පටන් ගන්නවා නම් අපි and දාන්නේ එකක් කියලා කියන්නේ. දැන් තේන් මතේ තියාගන්නකො. Great. Then he comes back home at around 4 p.m. and does his homework before he has dinner. මෙතන has කියලා කියන්නේ කනවා කියන එක. And then he watches TV in the evening. In his free time, he plays tennis and also has a part-time job. Part-time අමතර job එකක් කරනවා. On the weekend, සතියක්. He teaches Spanish. ඔහු ස්පාඤ්ඤ භාෂාව උගන්වනවා. හරි. දැන් අපි මේකේ පොඩි ක්‍රියාකාරකමක් කරමු අපි right සඳුෂි ඔයා මට මේ ඡේදය කියන්න I දාලා ඔයාට පේනවනේ ඡේදෙ මේක මම තාවන්නම් පොඩ්ඩක් ලොක් කරන්න I දාලා කියන්නකෝ ඔන්න අනිත් අය හොඳට අහගන්න I always get up and at 6 a.m. and then wash my face and brush my teeth. After breakfast, I go to college at 7 a.m. I study history and English, and I always pass my exams with an A grade. Then I come back home at around 4 p.m. and do my homework before I have dinner at 6:30 p.m. and then I watch TV in the evening. In my free time, I play tennis and I also have a part-time job on the weekend. I teach Spanish. දැන් ඔයාලා දැක්කද ඒක නේ I දාපු ගමන් I කිව්වම මම කිව්වේ බහුවචනය කියලා සලකන්නේ කියලා. එතකොට මේ es එකතු වෙච්ච වෙනස් වෙනවා. දැන් I වෙනුවට his තියනකොට he එක ඉන්නේ. එතකොට I දාලා ලියනකොට my කියලා අපි කිව්වා. ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් අර ඕන සබ්ජෙක්ට් එකක් දාලා ඔය ඡේදය හදන්න. ඒක වචන කෙනෙක් දාවොත් අර s එකතු වෙච්ච අයින් වෙනවා. තේරුණාද ඒක කරන්න හැටි? හරි? තනියෙන් ගෙදරදී ලියලා පුරුදු වෙන I දාලා. ඕන you දාලා ලියන්න. you දාලා කියන්න පුළුවන් කෙනෙකුට අවස්ථාවක් දෙනවා. ඉන්නවද කවුරුද? you දාලා මේ ඡේදය කියන්න. අන්න දැන් කතා කරන්න මේ අවස්ථාව දෙන්නේ ඈ ගන්න මම නම් වශයෙන් කියන්නේ නැහැ මම කෙනෙක් නම් කරාට අනිත් අයට අවස්ථාවක් තියෙනවා කැමති ඉන්න කවුරුත් නැහැ right අපි සඳුෂිතම අවස්ථාව දෙනවා නේද අනිත් අයට අහන් ඉන්න කියන්නකෝ බලන්න සඳුෂි you hari දේ දාමුකෝ අපි දේ දාලා කියන්න They always get up at 6 a.m. and they wash them face and they are face මේ own faces වෙනවා නේද එතන face කොම එකයිනේ they are faces their faces and
brush their teeth. After breakfast, they go to college at 7 a.m. They study history and English, and they always pass their exams with an A grade. Then they come back home at around 4 p.m. and do their homework before they have dinner at 6:30 p.m. and then they watch TV in the evenings. In their free time, they play tennis, and they also have a part-time job on the weekend. They teach Spanish. අනේ ඒතර මේ have කියන එකේ plural form එක මේ has කියන එකේ have. ඔන්න ඔය විදිහට අපිට කතෘ ඒක වචන කරලා ලියන්න පුළුවන් බහුව වචන කරලා ලියන්න පුළුවන්. එතකොට අර මෙන්න මේ වචන විතරයි වෙනස් වෙන්නේ. මම ඒ ටික ඔයගොල්ලන්ට ඊළඟ ටියුට් එකකින් එනවා මේ සර්වනාම වල වෙනස් වෙන ආකාරය පිළිබඳව. right. ඔන්න ක්‍රියාපද ඒක වචන කරන ආකාරය මම උදාහරණත් එක්ක දීලා කරා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න මම මේකෙන් අයින් වෙන්න කලින්. බය නැතුව කතා කරන්න ඕන කෙනෙක් නොතේරුණා නම් කියන්න. මේක ගෙදරදී හොඳට අපෝ බලන්න ගෙදරදී අර මම කිව්වා වගේ ලියලා උත්සාහ කරන්න නේද? my brother කිව්වම he ඒ වෙනකොට I දාලා ලියන්න, they දාලා ලියන්න එහෙම පුරුදු වෙන්න. එතකොට ඔයාලට ඉබේම දන්නේම නැතුව අර කතෘ ඒක වචන බහුව වචන දෙක පුරුදු වෙන්න. හරි? right. හොඳයි. දැන් අපි යන් අපේ ටියුට් එකට ඔන්න එහෙනම් ක්‍රියාපද ටික ඒක වචන කරලා අර මම ඔයාලට දුන්න මේ ආමතර ටියුට් එකත් ඒකත් මේ තව ක්‍රියාපද ටියුට් එකක් දීලා ඇතිනේ. මෙන්න මේක. ඒකෙත් ඒ විදියම තමයි. හොඳේ. මම ඒකත් චුට්ටක් ඔයාලම කියලා යන්න. මේ ටියුට් එකත් ඔයාලට මේකට දීලානේ තියෙන්නේ. ඒතර ඒකේ දෙවෙනි තීරුව හදන්නෙත් ওই විදියම තමයි. හරි? S එකතු කරන මේ gas කියන එකට double S වලින් මේක පොඩ්ඩක් අර ෆොටෝ එකක් මම එවුවේ ඒක නිසා පාට මදි. ඒතකොට double S වලින් අවසන් වෙනවා නම් ES දාන්න ඕනේ. S වලින්. මේකෙත් ES. announce S. aim S. satisfy මේ y වලින් අවසන් වෙන්නේ කලින් consonant එකක්. එහෙනම් y ඉවත් වෙලා IES එන. මේකෙත් දෙවෙනි තීරුව පුරවලා ඔයගොල්ලෝ පුරුදු වෙන්න මේ සතියේ. මේක නිකම් මිස් මෙන් ඩබල් S වලින් අවසන් වෙනවා කියන්නේ. එහෙනම් ES එනවා. මෙතන S. මෙතන S. මේක S. මේක y වලින් අවසන් වෙලා තියෙන ඊට කලින් අකුර consonant. එහෙනම් y ඉවත් වෙලා IES එනවා. මේක S, මේක S, මේක S, මේක S, මේක S. මේවා තේරුම් පාඩම් කරන්න. මේකත් S, මේකත් S, මේකත් S, මේකත් S. මේකේ තියෙන regular verbs තමයි වැඩිපුර. ඒක මම වෙනස පෙන්නන්නම් මේ past tense ලිව්වාට පස්සේ ඕන වෙනස දකින්න ඕන. අරකේ තියෙන irregular verbs ටික. ඒ කියන්නේ present tense එකට වඩා වෙනස් වචනයක් තමයි past tense එක. දැන් මේවයි එන්නේ මෙතන ගොඩක් මේවා තියෙන්නේ regular verbs. ඒතකොට අගට d හෝ ed එකතු වෙලා තමයි හැදෙන්නේ. ඒක past tense එක හදනකොට මම ඔයාලට කියලා දෙන්න. දැනට එහෙනම් ඔන්න පළවෙනි පේලියයි දෙවෙනි පේලියයි ඔයගොල්ලෝ සම්පූර්ණ කරන්න දාන්න. right. හොඳයි. දැන් අපි යන් අපේ සුපුරුදු ටියුට් එකට අනිත් කොටස් ටික ඉගෙන ගන්න. ඔන්න එහෙනම් අපි ටෙන්සර්ස් ටික ගැන කිව්වනේ. මෙන්න මම සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එක තෝරගෙන තියෙනවා. මෙතන ඔයගොල්ලන්ට වාක්‍ය හැදෙන රටාව දීලා තියෙනවා. මෙන්න බලන්න. ප්‍රසන්ට් ටෙන්ස් එකේ වාක්‍යයක් අපි හදාගන්නේ subject, verb, object කියන එක අවස්ථා තුන තමයි එකතු කරන්නේ. අපි මේකට කියනවා SVO method එකේ කියලා සමහර ගුරුවරු.
S වලින් කියන්නේ subject, V වලින් කියන්නේ verb, O වලින් කියන්නේ object. කර්තෘ, ක්‍රියාව, කර්මය. ඔය තුනනේ වාක්‍යයක ඉන්නේ සිංහල කරත් ඒ විදිහම තමයි. දැන් අපි සිංහල අය හැටියට මේ සිංහලත් එක්ක සම්බන්ධ කරන් ඉගෙන ගන්න. එතකොට පුළුවන් මේක. හරි. එතකොට දැන් මෙතන මේ S හරි ES හරි එකතු වෙන මෙතන ඉන්නේ මේ S හෝ ES එකතු වෙනවා කියන එක දාලා තියෙන්නේ. මේ V1 කියලා දාලා තියෙන මොකද අර පළවෙනි තීරුව කියන එක පෙන්නනවා. හරි. එතකොට දැන් අපිට මේ අද දවසේ ඔයාලා ඉගෙන ගන්න ඇත යනාර්ථයේ වාක්‍යයක් විතරක් ලබන සතිය අපි නැත යනාර්ථයට කතා කරමු. මොකද එක සැරේ නැත්තම් වැඩි වෙනවා. එහෙනම් subject verb object දාලා වාක්‍ය හදන්න තමයි අද දවසේ ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ. එතකොට මේ බලන්න I eat. she આવොත් eats. නේ? I eat, she eats. මේ දෙක විතරක් අදට කතා කරනවා. මේ ටිකට යන්න එපා. හරිද? දැන් බලන්න මම ඒකේ තා අවස්ථාවක් මේ තියෙන්නේ. ඒක වචන ගැන ටිකක් විතරක් කතා කරමු. මේ බලන්න I එක දැන් ගත්තොත් අපි I buy නේ I read I think I come I eat නේ මේ නිකන් ක්‍රියාපද ටිකක් දාලා ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා. You buy you read you think you come you act නේ මම මිලදී ගන්නවා මම කියවනවා මේ කියවලා පුරුදු වෙන්න ඔයාලට මේක දීලා තියෙනවා. මම හිතනවා මම එනවා මම කනවා මම පොඩි වාක්‍ය හදලා පුරුදු වෙනවා. you කියන්නේ ඔයා හෝ ඔයාලා ඕන එක. මෙතන දෙපළක් දීලා තියෙනවා මේක දීලා තියෙන ඒක වචන අවස්ථාවට. හරි මේ තියෙන singular කියලා වෙන් කළා. ඒතර ඔයා. ඒතර ඔයා කිව්වත් බහුවචනෙම තමයි ක්‍රියාපදේ එන්නේ. ඔයා මිලදී ගන්නවා. ඔයා කියවනවා. ඔයා හිතනවා. ඔයා එනවා. ඔයා කනවා. ඊළඟට මේගොල්ලෝ දැවොත් s එකතු වෙලා තමයි එන්නේ නේ he she it කියන එක. එතකොට ඔහු මිලදී ගන්නවා he buys. ඔහු කියවනවා she he reads. ඔහු හිතනවා he thinks. ඇය එනවා she comes. ඌ කනවා it eats. ඒ විදිහට ඔයාලා ප්‍රැක්ටිස් කරන්න මේ ඒක වචනය. මේගොල්ලෝ ආයි බහුවචන අවස්ථාව ටික ඒගොල්ලොත් එකක් කොහොමද බහුවචනමයි එන්නේ. හරි? you ඔයාලා මිලදී ගන්නවා. ඔයාලා කියවනවා. ඔයාලා හිතනවා. ඔයාලා එනවා. ඔයාලා කනවා. පුළුවන් නේ. ඔන්න ගෙදරදී හරි නිකන් පොඩි ගේම් එකක් වගේ කියලා අට හුරු කරගන්න. හරි? ඇත යන අර්ථය විතරක් අද දවසේ ඉගෙන ගන්න. මේ තියෙන affirmative කියලා කියන්නේ ඇත යන අර්ථයේ ප්‍රකාශනයටමයි. හරි? affirmative ඔය හැම වචනයක් ඔය ඉගෙන ගන්න එක එක විදිහට පාවිච්චි කරනවා. positive form කියලාත් කියනවා කියනවා. positive කියන්නේ මූලික අවස්ථාව. එතන I drink water. He drinks water. නේ? They drink water. මේ දෙක ගැන හිතන්න එපා. අපි ලබන සතියේ කතා කරමු මේ දෙක. මෙතනක් තියෙනවා. මේ දෙක ඕනේ පළවෙනි පැත්ත විතරක් අද මේ ඔක්කොටම මම එකම ක්‍රියාපදේ දාලා හදලා තියෙනවා මේ I go you go he goes she goes it goes we go you go they go හරි right අපේ ප්‍රස්තාවිකలు මගේ නේද මෙතන කිව්වේ නෑනේ උඩ එක කිව්වා නේද ඒක කිව්වා මේකේ තේරුම මොකද්ද කියලා බලන්න empty vessels make more sound අහලා තියෙනවා empty කියන්නේ his වාජන හදනවලු වැඩිපුර සද්දේ නේ his වාජන වලනේ සද්ද වැඩි මේ මොකක්ද ප්‍රස්තාව කරලා කියන්න බලන්න දන්න කෙනෙක් අහලා තියෙනවද empty vessels මේ වචන pronunciation empty කියන්නේ his vessels කියන්නේ වාජන make more sounds පිරුණු කලේ පිරුණු කලේ දිය නොසැලේ කියලා අපි කියන ප්‍රස්තාව පිළිලා අන්න ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ ඔහොම empty vessels make more sound පිරුණු කලේ දිය නොසැලේ right මේකේ තියෙන එක a little leak
will sink a great ship. පුංචි කාන්දුවක් little leak will sink a great ship. ගිල්ලවාවිලු මේ අනාගත කාලයට ගිල්ලවාවිලු විශාල නැවක්. නේ කුඩා කාන්දුවකින් විශාල නැවක් වූ ගිල්විය හැකියි. කුඩා කාන්දුවකින් විශාල නැවක් වූ ගිල්විය හැකියි. ඒතකොට ඒකේ අන්තර්ගතය ඔලුවට ගන්න. නැවටම නෙමෙයි ඔක කියලා තියෙන්නේ. අපි හිතමු කාගුරු හරි ලොකු බිස්නස් එකක් කරනවා කියලා. ඕකේ පොඩ්ඩක් අරින් මෙන් පොඩි කාන්දුවක් යනවා. නේ? ළමයි 100 හැන්දෑවට අදිනවා. අන්න පොඩි පොඩි කාන්දුව ගිහිල්ලා අන්තිමට මොකෝ වෙන්නේ? අර නැව ගිලෙනවා. නේ? එහෙනම් ඒක තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ ප්‍රස්තාවිකලු කියන්නේ වනේ. නේද? right. තේරුම කුඩා කාන්දුවකින් විශාල නැවක් වූ ගිල්විය හැකියි. කුඩා කාන්දුවකින් විශාල නැවක් වූ ගිල්විය. නේද? දැන් නැවට පුංචි සිදුරක් තිබුණා නම් වතුර පිරල නැව ගිලෙනවා. ඒකනේ කියන්නේ. right. හොඳයි. එහෙනම් මෙන්න මේ chart එකත් අපි ඊළඟ දවසට තමයි කතා කරන්නේ. ඒකේ තා ටිකක් ඉස්සරහට යනකොට අපි කතා කරලා ප්‍රශ්න හදන්නේ. හරිද? මේ ටික අපි බලමු දැන්. ඔයාලට ඇඳුම් වර්ග ටිකක් බලන්න දන්නේව ගොඩක් තියෙන්නේ නේද? ස්වීටර්. ස්වීටර් කියන්නේ අර දන්නවනේ සීතලට අඳින එක. ඊළඟට ෂර්ට්. මේ ෂර්ට් එකේ පැහැදිලි නැහැ. සුදු හින්දා. ජීන්ස් නේ. ඊළඟට ග්ලව්ස්. අත්මේස් වලට අපි කියන්නේ ග්ලව්ස්. සමහර කියනනේ අත් ග්ලව්ස් කියලා කියනවා. එහෙම කියන්නේ. ග්ලව්ස් කියන්නේ අත්මේස්. කැප්. ඊළඟට සූට්. සූට් කියලා. ඔෆිස් ඇඳුම එහෙම ගන්න. ඊළඟට Hawaiian shirt. Hawaiian සූට් කියන්නේ සූට් කියන්නේ ඉතින් ඇඳුම කියන එකම තමයි අර ඔෆිස් වලට එහෙම අඳින ඇඳුම තියෙන ඒක සූට්. ඇඳුම කියන තේරුම තමයි. ඊළඟට සිංග්ලෙට් කියලා කියනවා. ඔයගොල්ලෝ බැනියම වගේ අඳින අත් කපපු සිංග්ලෙට්. බිස්නස් ෂූස්. අපි මේක සාමාන්‍යයෙන් කියන සමහරලාට ඔෆිස් ෂූස් කියලානේ. එහෙමත් පාවිච්චි කරන ඔෆිස් ෂූ එකක් දෙන්න. ඊළඟට ෆ්ලිප් ෆ්ලැප්ස්. ෆ්ලිප් ෆ්ලැප්ස් කියලා කියන්නේ පටිසරේ. සැන්ඩල්ස් කියලාත් භාවිතා කරනවා ඉතින්. සැන්ඩල්ස්. ඊළඟට ෂෝට්ස් කොට කලිසම. ඊළඟ කාඩිගන් කියලා දීලා තියෙනවා. ඔව් කියන්නේ. සිංග්ලට් කියන එකද? සිංග්ලට් වෙන්න ධ්‍යාන මට. ඔව්. මේ අත් කපපු අර බැනියම් වගේ නේ? සිංග්ලට් කියලා දෙනවා. කාඩිගන් කියලා තියෙනවා අර උඩින් අපි දාන කෝට් එක වගේ එක දැන් ඉතින් සාමාන්‍යයෙන් භාවිත කරන කෝට් පස් කියන්නේ පාටි තියෙන සැන්ඩල්ස් කියන එකද සැන්ඩල්ස් දහන්න සැන්ඩල්ස් කියන්නේ සෙරෙප්පු වලට කියන්නේ ෆ්ලිප් ෆ්ලැප් ස්ලිපර්ස් හරි ඔය තාවචන හරි ස්ලිපර්ස් කියලා භාවිත කරනවා ස්ලිපර්ස් හරි විස්සලයන් දාලා ස්ලිප් කියන්නේ විස්සල හරි ඊළඟ ජැකට් මේ දන්නවනේ උඩින් අඳින එක ස්පෝර්ට් ෂූස් බෝ ටයි බෝ එක කියලා ඔයගොල්ලෝ කියන්නේ ඔය ඉතින් නිකන් දැනගන්න ස්ලීව්ලෙස් ෂර්ට් කියලාත් කියනවා අත් කොට කාඩිගන් කියලා කියන්නේ කෝට් එක කෝට් කියලා තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ බ්ලේසර් කියලා ගන්නවා ඉතින් sleeveless shirt ඒ කියන්නේ අත් නැති
sleeve කියන්නේ අතට. sleeveless shirt. ඊළඟට vest. long sleeve top. දැන් shirt වලත් අපිට අත් දිග නම් අපි පාවිච්චි කරන්නේ long sleeve shirt. අත් කොට නම් short sleeve. sleeve කියන්නේ අතට. top කියලා කියන්නේ ඉතින් ඔයගොල්ලෝ අර උඩින් ඇඳ ගන්න එකක් ආවරණයක් වගේ top එක. vest බැනියම කියන එක නේ ඇතුළට අඳින්නේ. තව ඉතින් polo shirt කියලා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් t-shirt වගේ jumper කියලා තව එකක් තියෙනවා. මේ තියෙන blazer කියන එකක් දීලා තියෙනවා. blazer. swimsuit තීනන ඇඳුම. cargo pants. ඉතින් අපි සාමාන්‍ය pants කියලා භාවිත කරනවා. ගෑල් ළමයි කලිසම. bathrobe කියන්නේ නාන ඇඳුම. bathrobe. අපි මේ robe කියන වචනය දැන් සිවුරට කියන්නේත් robe. robe. ඔලගුව අර දැන් උපාධි ඇඳුම එහෙම ඒකටත් කියන්නේ robe. අපි ඉතින් සාමාන්‍යයෙන් කියන්නේ coat එකේ කියලා coat නෙමෙයි ඒක robe. ඔලගුව. දැන් මොකද ඔලගුව කියන්නේ trench coat කියලා කියනවා. අර බිග coat එක. coat කියන එක තමයි ඉතින් අපි සාමාන්‍යයෙන් භාවිත කරන්නේ. හරි. ඔය සාමාන්‍යයෙන් අපි භාවිත කරන ඇඳුම් ටිකක් ඔයගොල්ලෝ සාමාන්‍ය vocabulary එක විතර ගන්න ඔය මම ඇවේ. මෙතන තියෙනවා proverb එක all that glitter is not gold. gold කියන්නේ රත්රන්, glitter කියන්නේ දිලිසෙනවා. නම් මොකක්ද තේරුම? දිලිසෙන සියල්ල රත්රන්. දිලිසෙන සියල්ල රත්රන් නොවේ. හරි. හොඳයි. ඔන්න මේ ඊළඟට මම එන්නේ ඕගොල්ලන්ට වර්තමාන කාලයෙන් දැන් වාක්‍ය ලියාගෙන යනකොට ඉස්සරහදී දැන් අද අපි ආරම්භය කරානේ. මෙන්න මේ වචන වැදගත් වෙයි. නේ every morning. මේ සෑම උදෑසන දැන් අපි කියන හැම උදෑසනකම මම පාසලට යනවා. නේ every morning I go to school. නේ නැත්නම් I go to school every morning. අපිට මේ කාලය හංගවන වචන වාක්‍යක මුලට ගන්නත් පුළුවන් අගට දාන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ලියන්නේ ඉතින් කට්ටිය අගට. හරි ඉස්සෙල්ලා මේ දිලිසෙන සියල්ල රත්තරන් ඔය ඒක දාන්නකෝ පොඩ්ඩයි. all that glitter is not gold. හරි සර්. චුට්ටකින් මම පාටිසිපේෂන් එක ගන්නවා. right. හරි. එහෙනම් ඔන්න මේ වචන ටිකක් කියව ගන්න වාක්‍යයේදී වැදගත් වෙන්නේ. every evening. දැන් every කියන්නේ සෑම කියන තේරුම. සෑම සවසකම every night සෑම රාත්‍රියකම every day සෑම දාම every week සෑම සතියකම නේ. ඔවා ලේසිය ඔයගොල්ලන්ට. ඊළඟට every month සෑම මාසකම every year සෑම අවුරුද්දකම every minute නේ සෑම මිනිත්තුවකම every second තප්පරයට කියන්නේ second daily දිනපතා once a month මාසකට වරක් once a year අවුරුද්දකට වරක් 2 times a day දවසකට දෙවරක් 2 times a month මාසකට දෙවරක් 3 times a week සතියකට 3 වරක් මේව වෙනස් කළා දාන්න පුළුවන් ඉතින් ඔයාලට මේ එකකින් එක ගානේ දීලා තියෙන මාස දවස් ඒවා වෙනස් කරන්න පුළුවන් once a week once a day
yearly, monthly, weekly මේවා ටිකක් කියවලා හුරු කරගන්න. regularly කියන්නේ නිතිපතා. period කාල පරිච්ඡේදය දන්නවනේ. overtime මෙන්න මේක ඔය කට්ටිය කියන්නේ වරද්දලා all time නෙමෙයි වචනේ overtime අතිකාල OT කියලා කෙටියෙන් කියන්නේ ඔබ OT කරනවයි අද කියලා නේ. ඒතකොට ඒක කියන්නේ හරි වචනේ overtime අමතරව කාලය. overtime all time නෙමෙයි. හරිද? සමහර කෙනා all time කරනවා. all time කිව්වත් හැම වෙලාවෙම නේ. overtime. every other day. ඔන්න මතක තියාගන්න. every other day. දවසක් හැර දවසක්. immediately වහාම. in an hour පැයකින්. future අනාගතය. fixed time නියම කරගත් වෙලා. fix කරගන්නවා කියන්නේ අපි ස්ථිර කරගන්න නියම කරගන්න. schedule time නියමිත වේලාව නේ. අපි time එක schedule කරනවා කියන්නේ නේ. නියමිත වේලාව. දැන් ඔය Zoom වල එහෙම තියෙන time schedule කරන. on time ප්‍රමාද නොවි. දැන් ඔයාලට මතකද මම ගිය සතියේ කිව්වා on time සහ in time නේ. in time කියන්නේ හරියටම වෙලාව. on time කියන්නේ ටිකක් කලින්. here after මින් පසු මීට පස්සේ කියලා අපි කියන්නේ. forever සදාහටම. frequently නිතරම පායි. නැත්නම් අපි කියන්නේ නිතර. in a jiff සුළු මොහොතකින්. everlasting සදාකාලික. post meridiem pm කියලා ඔයගොල්ලෝ දාන්නේ. පස්වරු කියන එක. since that day එදා සිට. sometimes සමහර විට. since Friday සිකුරාදා සිට. in a few days දින කිහිපයකින්. නේද මේක හදන්න පුළුවන්. in a few seconds තප්පර කිහිපයකින්. in a few minutes මිනිත්තු කිහිපයකින්. ඒ විදිහට හදන්න පුළුවන් වෙනස් කරලා. seldom කියන්නේ කලාතුරකින්. still කියන්නේ තවම. දැන් මේවා වාක්‍ය ලියද්දී අපිට ගොඩාක් වැදගත්. ඉතින් ඒ නිසා ඔයාලා ටිකක් කියලා කටවල් හුරු කරගන්න. ඔවා ඉතාල වැදගත්. දැන් අපිට නිතරම දැන් ටෙන්ස් එක ඉගෙන ගත්තාට පස්සේ මේ වචන තියෙනවා නම් අපිට වාක්‍ය ඕන තරම් හදන්න පුළුවන්. ඒ නිසා ඔයාලා පුළුවන් තරම් vocabulary එක improve කරගන්න උත්සාහ කරන්න. Prevention is better than cure. Prevention කියලා කියන්නේ ආරක්ෂා වෙනවා වළකින. is better than cure. Cure කියන්නේ සුව වෙනවා. රෝගයකින් එහෙම සුව වෙනවට අපි කියනවා cure කියලා. නේ? එහෙනම් මොකද්ද මේකේ තේරුම? රෝගයකින් වැළකී සිටීම ඉන් සුව වීමට වඩා හොඳයි. රෝගයකින් වැළකී සිටීම ඉන් සුව වීමට වඩා හොඳයි. Prevention is better than cure. රෝගයකින් වැළකී සිටීම ඉන් සුව වීමට වඩා හොඳයි. ඒ නිසා කොරෝනා හැදුනම සුව කරගන්නට වැඩිය හොඳයි. හැදෙන්න ඉස්සෙල්ලා තමන් ආරක්ෂා වෙන එක. ඒක තමයි මේ කියන්නේ. Right. Prevention is better than cure. ඉතින් තව වචන ටිකක් තියෙනවා මේකේ. බලමු අපි කියවගෙන යන්න. Day after tomorrow අනිද්දා. ඔන්න බලන්න මේක හැදින හැටි. දැන් ඔයාලා දන්නවා tomorrow කියන්නේ හෙට. නේ? tomorrow හෙට. ඒතර හෙටට වඩා දවසක් පස්සේ ආවම අපි කියනවා අනිද්දා. දැන් මේක ඕනනම් ඔයාලට ඉන් අනිද්දා හදන්න පුළුවන්. එතකොට වෙන්නේ මොකද්ද? 2 days after tomorrow. මෙතන day කියන එක 2 days කරා. දවස් දෙකක්. නේ? 2 days after tomorrow කියවම ඉන් අනිද්දා. This week මේ සතිය those days ඒ දිනවල නැත්නම් අපි කියන ඒ දවස්වල untime අකාලයේ අකාල කියන්නේ අකාලයේ without delay
අප්‍රමාදව ප්‍රමාද නොවි. without කියන්නේ නැතිව කියන තේරුම. usually සාමාන්‍ය. until then දැන් ඔයාලා till වල l අකුරු දෙකක් එනවා until වල එක l අකුරයි නේද? until then ඒ වනතේ throughout the day දවස පුරාම තවත් කරන රාත්‍රිය පුරාම රාත්‍රිය මුල්ලේම throughout the night throughout the night throughout කියන එකේ තේරුම පුරාම මුළුල්ලේම till Monday නේ සඳුදා වන තුරු කියනකොට till until කියන එකත් ගන්න පුළුවන් until Monday කිව්වත් ඒ තේරුමයි නේද ඒ දෙකේම සමාන තේරුම හැබැයි until වල එක l එකයි ඉන්නේ till වල l දෙකක් within a week සතියක් ඇතුළත නේ within a day within 2 days මොකද තියෙනවා within a week සතියක් ඇතුළත මේ වචනේ මතක තියාගත්තා නම් ඇති within ඇතුළත කියන්නේ timely action කාලෝචිත පියවර throughout the year මෙතන throughout එක අවුරුද්ද පුරා this morning ඔන්න බලන්න අපි දැන් මේ අද කියන එකට today පාවිච්චි කරන්නේ නැහැ මේ කතා කරන්නේ this morning අද උදේ this afternoon අද හවස this night අද රෑ today night කියලා එහෙම භාවිතා කරන්නේ නැහැ අපි කතා කරන්නේ this කියන වචනය තමයි දාන්නේ this night කියවම අද රෑ these days මේ දවස්වල till today අද වනතුරු tomorrow හෙට that day itself එදා මේ itself දැවාම ඉදිරියේදී ඔයාලට මම කියලා දෙනවා මේ සර්වනාම පාඩමේ එනකොට that day දැවාම දෙයක් නෙමෙයි ඒකත් එක්ක it කියන එකෙන් තමයි itself එදාම දැන් මට කියන්න ඕන that book itself ඒ පොතම that cat itself ඒ පූසම නේ ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඒ කියන්නේ එය කියන තේරුමෙන් එන වචනාවක් විතරයි itself දාන්න පුළුවන් ඒ පෑනම that pen itself that tree itself ඒ ගහම ඒ විදිහට ගන්න thereafter එතෙන් සිට before කලින් today අද soon ඉක්මනින් ඔයාලට පොඩ්ඩක් මේවා කියවන්න තමයි තියෙන්නේ නැත්තම් දැන් ඔයාලා මේ රෙකෝඩින් එක දාගෙන උයන ගමන් හරි අහන්න පුළුවන් අම්මලාට නේ රෙකෝඩින් එක දාගෙන ඒ නිකන් ඉන්න වෙලාවට අහන්න එතකොට හරි මම රෙකෝඩින් එක එවනවා එතකොට ඔයාලට කනට නිතර ඇහෙනවා මේවා අර පාඩම් කරනවට වඩා පොත තියාගෙන අපිට ඇහිීමෙන් මතක හිටින ප්‍රමාණය වැඩි on Sundays නේ ඉරිදා දිනවල ඒක ඉතින් ඕන දිනයකට ගන්න at night රාත්‍රියේ මේන නිපාත ටික මතක තියාගන්න night එක at 10 on the first පළමුවෙන්දා දැන් අපි ඔය first second third ඒ විදිහටයි දින ගැන කියද්දි පාවිච්චි වෙන්නේ on weekday වෙසක් දවසේ at 6 o'clock 6ට වෙලාවක් දැන් කියනවා අපි every day හැමදාම every minute හැම විනාඩියකම every Sunday හැම ඉරිදාම every week හැම සතියේම every year හැම අවුරුද්දෙම at midnight කියන්නේ මධ්‍යම රාත්‍රිය දැන් මධ්‍යහනයට නම් කියන්නේ midday මධ්‍යහනය දවල් මධ්‍යම රාත්‍රියට කියන්නේ midnight once a day දවසකට වරක් twice a week සතියකට දෙවරක් ඒතර මේ twice once මතක තියාගන්න දැන් දවසකට දෙවරක් කියනවා නම් අපි twice a day සතියකට වරක් once a week ඒවා මාරු කරලා කියන්න පුළුවන් in the evening ඒතර හවස ගැන කියනකොට පාවිච්චි කරන්නේ in the evening in the morning හරි night ගැන කියනකොට at night ඒවත් පොඩ අපි දැනගන්න tomorrow හෙට every night හැම රාත්‍රියේම at noon දහවල් 12 හරියටම 12ට අපි කියන්නේ noon දැන් 12 එක වුණොත් තමයි afternoon 12 එකෙන් පස්සේ ඒකයි අපි කියන්නේ good afternoon කියන්නේ සුබ වචන
afternoon. හරියටම 12 නම් අපි කියන්නේ දවල් noon. At 10:30 10:30 still තවම in the morning නැතින උදේ. In the daytime දවල් කාලේ. Now then මේ කාලේ today අද. සර් රෑ 12ට මොකද්ද? midnight Midnight. නැතින මධ්‍යම රාත්‍රී midnight. Right. If there is a will, there is a way. Will කියන්නේ අපි කැමැත්තට කියනවා will. If there is a will, කැමැත්තක් තියෙනවා නම් there is a way. Right. ක්‍රමයකුත් තියෙනවා. මොකක්ද ඔකට කියන්න පුළුවන් ප්‍රස්තාවය? ගන්න පුළුවන් ප්‍රස්තාවයට ලක් හිතන්න බලන්න. If there is a will, there is a way. ඒ කියන්නේ උවමනාවක් තියෙනවා නම් කල නොහැක්කක් නොමැත. නේ? නැත්නම් මේ උවමනාවක් තියෙනවා නම් මාර්ගයකුත් ඇත. එහෙම හදාගන්න. දැන් Tamanට උවමනාවක් තියෙනවා නම් ඒ දේ කරන්න පුළුවන් කියන එක අදහස්. කැමැත්තක් තියෙනවා නම් ක්‍රමයක් ඇත. මම එහෙම අදහසක් ගන්නවා. නේද? අපි දැන් ඒ කියන්නේ දැන් කවුරු හරි කියනවා දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න බැහැමයි. නමුත් Tamanට කැමැත්තක් තියෙනවා නම් ඒක කරගන්න ක්‍රමයක් තියෙනවා. නේ? ඒකයි අදහස. If there is a will, will කියන්නේ කැමැත්ත. There is a way. ක්‍රමයක් තියෙනවා. වචන දෙකක් තියෙනවා. seldom කලාතුරකින්. දැන් මේ ඔක්කොම කාලය හංගවන වචන සෙට් එකක් තමයි දාලා තියෙන්නේ එකකට. often බොහෝ විට. නැත්තම් නිතරම කියන තේරුමටත් often පාවිච්චි කරනවා. නිතරම කිව්වත් මේක often කියලා දැන් ඔය මල්ලසේකර ඩික්ෂනරි එහෙම තියෙන්නේ often ඒත් නිවැරදි. සමහර අය often කියනවා. often usually සිරිත් පරිදි නැත්තම් සාමාන්‍යයෙන් කියලා අපි කියනවා. සාමාන්‍ය. generally කියන්නේ සාමාන්‍ය. ඒව සමාන තේරුම. sometime සමහර විට. always නිතරම. right. ඔන්න ඔය ටික ටිකක් හොඳට කියවලා ඔයගොල්ලෝ නිතර ටිකක් කියවලා එහෙම කන් දීලා කරනවා මතක හිටිනවා. හරි. ඔනේ idioms ටිකක් මම දාලා තියෙනවා. ඒ ටිකේ තේරුම ඔයගොල්ලන්ට ලියන්න. බලන්න. එතකොට මෙන්න මේවා අපිට දැන් ওই ප්‍රස්තාව පිළිලුත් ඔය idioms ගණයට තමයි වැටෙන්නේ. ඒවා අර සිංහල තේරුමම කෙලින්ම නෑ ඉඟි කිරීමක් තමයි ගොඩක් ඒවායින් කරන්නේ. ඒ වගේ තමයි අපි idioms කියලා කිව්වේ සාම්ප්‍රදායික යෙදුම්. ඒවා භාෂාවට ආවේනික වෙනවා. ඕවා දැන් ඔය modern English අය ඉතින් ඒ කතා කරන අය එච්චර භාවිතා කරන්නේ නැහැ. නමුත් old අය මේ පරණ අය ඕවා ගොඩක් use කරනවා. ඒකනේ ගැඹුරු එයාලා කියනවා තේරුම් ගන්නත් ටිකක් අපහසු වෙන්නේ. ඒ වගේ ඔය ගැඹුරු දේවල් භාවිතා කරනවා. ටිකක් භාෂාවේ ගැඹුරු තැන්. දැන් ওই modern English කතා කරන අය ඉතින් ඕවා එච්චර භාවිතයක් නැහැ. නිතර භාවිතා කරන ටිකක් තියෙනවා. එච්චර තමයි අමාරු ඒවා භාවිතා වෙන්නේ නැහැ. නමුත් අපි ටිකක් අහලා හරි තියෙනවා නේද තමයි මම ඔය ටික එකතු කරන් කලින් දවසට මම ඔයගොල්ලන්ට කරා idioms ටිකක් නේද? right. another pair of shoes කියලා කියන්නේ බලන්න ඔය වචන වල තේරුම් වලින් ගත්තොත් නේද? another pair of shoes කිව්වහම මේ වෙන සපත්තු කූට්ටමක් කියන තේරුම තමයි වචන තේරුම් වලින් කිව්වත් එන්නේ. නේ? ඒකේ තේරුම වෙනත් ප්‍රශ්නයක් කියන්නේ. වෙනත් ප්‍රශ්න. දැන් මේවා වාක්‍ය වල යොදන්න බලන්න. අපි it is and another pair of shoes. ඒක වෙන ප්‍රශ්නයක්. it is and another pair of and දාන්නේ another කියන එක vowel sound එකකින්
පටන් ගන්න නිසා. right. lend a hand. දැන් වචන තේරුම් වලින් ගත්තොත් lend කියන්නේ ණයට දෙනවා hand අතක්. අතක් ණයට දෙන්නේ. ඒකේ තේරුම උදව් කරන්න කියන. උදව් කරන්න. දැන් ඔක අපි වාක්‍යයක දානවා. lend me a hand. මට උදව්වක් කරන්න. lend me a hand. මේ වාක්‍ය හදන්න පුළුවන්. jailbird. jailbird. jail කියන්නේ අපි කොහෙද අහලා තියෙනවා jailer. jail කියන්නේ හිරගෙදර නැත්නම් බන්ධනාගාරය. jail. jailer කියන්නේ බන්ධනාගාර නියාමකයෙක් නේද? jailbird කියන එකෙන් අදහස් කරන්නේ නිතර හිරේ වැටෙන, හිරේ යන කෙනෙක්. jailbird. අපිට he is a jailbird. ඔහු නිතර හිරේ යන කෙනෙක්. සමහරව ඉන්නවනේ අවුරුදු 3-4 වතාවක් හරි යනවා. ඒ වගේ. ඊළඟ එක milk livered. මොකද්ද milk livered? milk කියන්නේ කිරි වර්ග, livered කියන්නේ අක්මාවක් ඇති කෙනෙක්. liver කියන්නේ අක්මාව. ඈ කිරි අක්මාවක් ඇති කියන එකද තේරෙන්නේ? බයාදුයි කියන එක බියගුළු. බයාදුයි. she is milk livered. බයාදුයි. බියගුළු. turn the tables. word meaning ගත්තොත් turn කියන්නේ හරවනවා, පෙන්නනවා නේ. tables මේස. පිටු පෙරලන්න කියන්නේ. පිටු පෙරලන්න. turn the tables. please turn the tables. එතකොට ළමයි ඩෙස්ක් ටික පෙරලලා දාන්නේ නැහැ. මොකද කියන්නේ පිටු පෙරලන්න. next one. do a good turn. do a good turn කියන එකේ meaning එක ප්‍රයෝජනවත් වෙනවා. do a good turn. ප්‍රයෝජනවත් වෙනවා. blue ribbon. blue ribbon කියන්නේ නිල් පාට පීත පටිය කියන එක. ribbon කියන්නේ පීත පටිය. උසස්ම ගෞරවය කියන තේරුම තියෙනවා. blue ribbon. it is the blue ribbon. ඒක තමයි උසස්ම ගෞරවය. that you can do. ඔබට කළ හැකි. මේ වගේ වාක්‍යවල දාන්න පුළුවන්. උසස්ම ගෞරවය. smelt a rat. smelt කියන්නේ ගඳ සුවඳක් දැනෙනවා කියන එක smell කියන්නේ. ගඳ සුවඳක් දැනෙනවා. a rat මීයෙක්ගේ. ඒකේ තේරුම සැකයක් හට ගන්නවා. සැකයක් හට ගන්නවා. I smelt a rat of him. මට ඔහු ගැන සැකයක් ඇති. beside the time. beside the time කියන්නේ වේලාව එනතුරු කියන තේරුම. වේලාව කිට්ටුව කියන අදහස නෙමෙයි. වේලාව එනතුරු beside the time. hair-brained. she is hair-brained. hair කියන්නේ හටහාවට. කොණ්ඩෙට කියන hair නෙමෙයි ඔය. HAIR hair කොණ්ඩය. රටහාවට කියන්නේ hair. brain කියන්නේ මොලයක් ඇති. හා මොලයක් ඇති කියන එක. මෝඩයි කියන්නේ. මෝඩයි. silly. silly, foolish. මෝඩයි. she is hair-brained. අය මෝඩයි. ඒවා ඉතින් ඔය ටිකක් අහලා තිබ්බහම ඇති. ඒවා එච්චරම වැදගත් වෙන්නේ නැහැ. හොඳයි මෙන්න මේ මම පොඩි විශේෂ අවස්ථාවක් දාලා තියෙනවා ඔයගොල්ලන්ට මේ ක්‍රියාපද රටාව අනුව වාක්‍ය අර්ථය වෙනස් වෙන ආකාරය නිකන්
පොඩ්ඩක් නිකන් කියවලා තියන්න. වැඩියම හිතන්න ඕනේ අපි දැන් තාම වාක්‍ය කියන්න ගත්තා විතරයිනේ. නමුත් බලන්නකෝ වෙනස් වෙන ආකාරය ගැන මේවා ඉදිරියේදී අපි කතා කරන්න. දැන් I speak English. දැන් ඒක ඔයගොල්ලන්ට තේරෙනවා. මම ඉංග්‍රීසි කතා කරනවා. subject verb object. ඒක නිතරම මතක තියාගන්න ඕනේ. SVO method. subject verb object. ඒ විදිහට තමයි ඉංග්‍රීසිය සෑම වාක්‍යයක්ම ලියවෙන්නේ. පත්‍රු ක්‍රියාව කර්මය. right. දැන් ඔන්න බලන්නකෝ මම ඉංග්‍රීසි කතා කරනවා කියලා කියන්නේ එතන I speak English. I am to speak English. මම ඉංග්‍රීසි කතා කරන්න නියමිතයි. ඒ කියන්නේ මේ දැන් කතා කරනව නෙවෙයි ඉස්සරහදී දැන් ඕගොල්ලෝ ඉගෙන ගත්තට පස්සේ ඕගොල්ලෝ කියන්නේ you are to speak English. දැන් මේක අතුරු අණුව වෙනස් කරන්න පුළුවන්. You are to speak. you එක ආයි. ඔබ නියමිතයි. නියමිතයි කියන අදහස කියන්නේ තමයි මේ to එක verb එක දාන්න. යන්න නියමිතයි. to go. නේ? I am to go abroad. මම පිටරට යන්න නියමිතයි. ඒ වගේ හදන්න පුළුවන් වෙනස් කරන්න. හරිද? ඊළඟට I am about to speak English. මම ඉංග්‍රීසි කතා කරන්න යන්නේ මම මොනවා හරි දෙයක් කරන්න හදන්නේ කියන එක. I am about to stop the class. මම පන්තිය නතර කරන්න හදන්නේ. She is about to get married. ඒ විවාහ වෙන්න හදන්නේ. විවාහ වෙන්න යන්නේ. එහෙනම් මේ about to කියලා දැවට පස්සේ යමක් කරන්නයි හදන්නේ කියන තේරුම. මේවා නිකන් අර ඔයාලට වාක්‍ය වෙනස් කර කර හදලා පුරුදු වෙන්න පුළුවන්. ඒ විශේෂ අවස්ථාව. I am going to. එතකොට බලන්න ing එකතු වෙලා එනකොට I am going to speak English. මම ඉංග්‍රීසි කතා කරන්නයි යන්නේ. මම යමක් කරන්න යන්නේ. We are going to help them. එතකොට දැන් ඔයාලා මෙතන නිකන් දැනගෙන තියන්නේ ඒක වචනයත් එක්ක is භාවිතා කරන්නේ. බහුවචනයත් එක්ක I එක්ක විතරක් am භාවිතා. I am going to speak. He is going to speak. They are going to speak. යමක් කරන්නයි යන්නේ කියන. මේවා pattern. දැන් මේවා ඉතින් වාක්‍ය හදා ඔයාලා පුරුදු වෙන ඉංග්‍රීසි භාෂාවේ තියෙන වාක්‍ය රටා ක්‍රම. දැන් මේකෙන් මම වාක්‍ය 10 ලියවන්න ඕනේ නැහැ. ඔයාලා ගෙදරදී හදන්න. මේ විදිහට වාක්‍ය 10ක් හදලා පුළුවන්. ඒක දැන් කොහොමද present tense එකේ ඔයගොල්ලෝ හදනවනේ. මෙන්න මේතන ඉඳලා තමයි වෙනස් වෙන්නේ. නේ? They are to come. නේ? ඔවුන් එන්න නියමිතයි. They are to come. ඇය එන්න නියමිතයි. She is to come. මම උදව් කරන්න යන්නේ ඔයාලට. I am about to help. එතකොට මේ අදහසයි ඊට යටින් අදහස දෙක ආසන්න වශයෙන් සමානයි. වාක්‍ය රටා දෙකක් වුණාට අදහස සමානයි. නේ? I am going to help you. එහෙම කිව්වත් අර තේරුමම තමයි. එහෙම වාක්‍යයක් දැන් ඔයාලා ක්‍රියාපද දන්න ඕන තරම් මේවයින් වාක්‍ය හදන්න. ඕන හදලා ගෲප් එකට දාන්න මම අඩුපාඩු කියනවා නම් බය කියන්නේ. ඒව කරන්න. සිංහල තේරුමත් එක්ක ලියන්න. එතකොට හුරු වෙනවා. දැන් අපිට සිංහලනේ හුරු. ඕන අපි බලන්න ඕනේ ඒකත් එක්ක දැන් සාමාන්‍යයෙන් අපි ඉතින් කියන්නේ සිංහල කතා කරන්න එපා කියලා. නමුත් එහෙම ඉතින් බෑ. ඉතින් අපි කිව්වා සිංහල භාෂාවත් එක්ක අපි සම්බන්ධ කරලා කියනවා මේක අවබෝධ කරගන්න පහසුයි. අපේ භාෂාවත් එක්ක නේද? ඉංග්‍රීසි අපි උසස් කෝස් එකක් මොනවා හරි කරනවා නම් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි මීඩියම්ම තමයි කරන්නේ. සිංහල කතා කරන්නේ නැහැනේ. නමුත් ඒ ක්‍රමයට උගන්වන්න බෑ අපිට සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට. නේ? අපි අපේ භාෂාවත් එක්ක සම්බන්ධ වෙලා තමයි කරගන්න ඕනේ. ඉතින් ඒක ඊට පස්සේ යූස් කිරීම කරන්න ඕනේ. විතර පාවිච්චි කිරීම තුළින් තමයි ඕගොල්ලෝ කට හදාගන්න පුළුවන්. එහෙනම් මේ am speaking කියන්නේ මේවා නැවත නැවත ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා ඉදිරියේදී. ඒ දේ කරමින් ඉඳෙද්දි තමයි අපි ing එකතු කරලා කියන්නේ. I am studying English. මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නේ.
She is writing a letter. ඇයලියුමක් ලියමින් ඉන්නවා. They are playing volleyball. ඔවුන් සෙල්ලම් කරමින් ඉන්නවා. ඉතින් මේ රටා වලින් ඔයාලා රටා 5ක් තියෙනවා මෙතන. වාක්‍ය 10 10 ලියලා හුරු වෙන්න. ලියලා දාන්නකො බලන්න පුළුවන් අය group එකට. එතකොට මම වැරදි තිබුණොත් කියන්න. සිංහල තේරුමත් ලියන්න. එතකොට හරි. නේ? මම වැඩ කරමින් දැන් මේ ing එකතු කරලා ලියවන ඒවා නම් මම ඉස්සරහදී වෙනම අනිවාර්යෙන් කරනවා. මෙන්න මේ රටා හදන්න. මේකෙත් හදලා පුරුදු වෙන්නේ. මේ ටික මතක තියාගන්නකෝ. ඒක වචනයත් එක්ක ඊස් පාවිච්චි කරන්න. හරි? මේ දන්නේ නැති සාමාන්‍ය ඉස්කෝලේ යන වයසේ අය නම් මේවා දන්නවා. අනිත් දෙමාපියෝ ඉන්න අයට සමහරට අමතක කරලා බහුවචනයත් එක්ක ආ ලියන්න. I එක විතරයි am ලියන්න පුළුවන්. මම බලන්න හදලා දාන්න බලනවා. දැන් ඔයාලට ක්‍රියාපද ඇති වෙන්න දීලා තියෙනවා. නේ? ක්‍රියාපද ටියුට් 3ක් දීලා තියෙනවා. ওই ටිකේ තියෙනවා 100කට එහා වචන. ඒවයි තේරුමත් එක්කම දීලා තියෙන්නේ. එතකොට ඔයාලට තේරුම හදන්න ලේසි. මේක කොපි කරලා මේ විදිහට හදන්න. මේකේ ඉන්නේ be verb එකක් නෑ නිකම්ම verb එක. දැන් අද අපි ඉගෙන ගත්ත જાතිය. simple present tense එක තමයි මේක. අනිත් ඒවා ඔක්කොම ඉන්නේ be verb එකත් එක්ක. එක්ක am is are දාන්න. තේරුණාද ඒ ටික? ගැටලු සහිත නම් අහන්න. අමාරු වෙයි කියන එක. සයිද වාක්‍ය ටිකද වෙනස් කරලා ලියන්නේ කිව්වේ ඔය විදිහටම? ඔව් මං කියන්නේ කතෘණ වෙනස් කරන්න. නේ? කතෘණ වෙනස් කරන්න ක්‍රියාපද වෙනස් කරන්න. වෙනස් කරලා ලියන්න. They are helping me. ඔවුන් මට උදව් කරමින් ඉන්නවා. They are going to help me. ඔවුන් මට උදව් කරන්න යනවා. නැත්නම් they are about to help me. ඔවුන් මට උදව් කරා. ඒ දෙකම සමානයි. සිංහල තේරුම සමානයි. They are to help me. ඔවුන් මට උදව් කරන්න නියමිතයි. දෙයක් කරන්න නියමිතයි. They help me. ඔවුන් මට උදව් කරනවා. ඒකයි වෙනස්. ඉතින් ඊටාම වැදගත් වාක්‍ය රටා ටිකක් තමයි මේ. එකකින් 10 10 විතර තනියෙන් හදන්න. ඒකට හොඳට ඔයගොල්ලෝ අවබෝධ වෙයි. මොනවා හරි ගැටලුව ආවොත් මට කතා කරන්න. Right. After a storm comes a calm. මොකක්ද කියන්නේ? After a storm. Storm කියන්නේ කුණාටු. Comes a calm. Calm කියලා කියන්නේ නිහඬතාවය, නිශ්චල භාවය. එහෙනම් මොකද්ද අදහස? කුණාටුවකට පසුව දැඩි නිහඬතාවයක් ඇති වෙනවා. ඉතින් ප්‍රස්තාව කරලා හිතා ගන්න ඕන එකක් එහෙම නෙමෙයි. ඕන වැඩි දැඟලුවාම පස්සේ ඒක නිහඬ. ඒකයි අදහස. කුණාටුවකට පසු නිහඬතාවයක් ඇති. හොඳයි. ඔන්න එහෙනම් අද දවසේ ඔයාලා ඔය කරපු ටික. ඒතකොට තාමත් ඔයාලා වැඩිපුරම කරන්නේ අපි මේ වාක්‍ය ලියන්න කියන්නේ වට යවනවට වැඩිය word building එක තමයි. ඔයාලගේ vocabulary එක වැඩි දියුණු කරගන්නවා. පුළුවන් තරම් ක්‍රියාපද පාඩම් කරන්න. දැන් මේවා මේ අමතර දේවල්. නේ දැන් අනිවාර්යයෙන් වාක්‍යයක් ලියනකොට subject එකයි verb එකයි ඕනමනේ. නේ? එතකොට verb එක අනිවාර්යෙන් තියෙනවා. නැතුව වාක්‍යයක් ගොඩනගන්න බෑ. එතකොට ඒවා හැඩ කරන ඒවා තමයි මේ. නේ? I go මං යනවා කොහොමද යන්නේ? නේ? I go every day. මම හැමදාම යනවා. I go once a week. මම යනවා සතියකට සැරයක්. I go twice a day. මම යනවා දවසකට දෙවතාවක්. නේ? I go this week. මම මේ සතිය යනවා. මම යනවා අප්‍රමාදව. I go without delay. නේ? මම සාමාන්‍යයෙන් යනවා. I usually go. මේක නම් මේ usually කියන වචනය subject එකයි verb එකයි අතරටයි. ඒක අගට දාන්න බෑ. ඒ වනතෙක් මම යනවා. Until then I go.
ඔයාලා මේ වගේ පුංචි වාක්‍යයක් අල්ලගෙන මේව දාලා පුරුදු වෙන්න. මම යනවා අද වනතුරු නේ I go till today. මම යනවා හෙට I go tomorrow. ඒක අනාගතය ගැන කියද්දිත් අපි tomorrow දානවා. I will go කියලා. එහෙම දාන්න පුළුවන්. දැන් මෙන්න මේක වගේ අතීත කාලයේදී මේ දාන I went that day itself. මං ගියා එදා. එහෙම අතීත කාලයෙන් තනුත් තියෙනවා හදිස්සිය කලාව. නේ වැඩිපුර තියෙන්නේ වර්තමානයේ. නේ මම යනවා අද රැට. I go tonight. මම යනවා ඉක්මනින්. I go soon. ඔන්නම නිකන් ටිකක් හැදිලා බලන්නකො මේ I go දාලා. එතකොට ඔයාලට ටිකක් පුරු වේවා. නේ මේ කටු වැඩ කරන්න ගෙදරදී. පොතක් දාගෙන දැන් ඔයාලා ග්‍රැමර් පොතක් මම හදාගන්න කියලා තියෙනවානේ. නේද? මේවා අර අමතර ඒවා හදන ඒවා ස්පෝකන් පොත් හදන්න. එතකොට ග්‍රැමර් පොත තියාගන්න ග්‍රැමර් වාක්‍ය ප්‍රසන්ට් ටෙන්ස් එනවා. ස්පෝකන් එකට දාන්න මේ පොඩි වාක්‍ය. I go දාලා මේකේ ගැලපෙන ඒවා දාලා වාක්‍ය හදන්න. එතන මහා ලොකු වාක්‍ය ගැන හිතන්නේ. මම හැම උදෑසනකම යනවා. I go every morning. ඇය යනවා නම් කොහොමද කියන්නේ දැන්? අද ඉගෙනවනේ. She goes. නේ? She goes every morning. දැන් ඔයාලට කිසි කේස් එකක් නෑ වාක්‍ය හදන්න පුළුවන්. මේ පත්‍රු ඒක වචන නම් ඒක වචන ක්‍රියාපදේ නෑ. ඔන්න දැන් අද වෙනකොට ඔයගොල්ලෝ යම් ස්ටෙප් එකකට මම දාලා තියෙනවා පොඩි වාක්‍යයක් ගොඩනගා ගන්න පුළුවන්. හොඳට ගෙදරදී බලන්න ප්‍රැක්ටිස් කරලා කරා. ඉතින් ඒ වගේම තමයි ක්ලාස් එකට වෙලාවට එන්න උත්සාහ කරන්න. එහෙනම් සමහර අය කියනවා මේ වෙලාව වෙනස් කරන්න ඕනේ නැහැ කියලා. අපි ආයෙත් දානවා. ගැටලුවක් අවශ්‍යතාවය තියෙන අය. ඉතින් පොඩ්ඩක් ප්‍රමාද වෙනාට කමක් නැහැ. ප්‍රමාද වෙලා හරි පැමිණීම තමයි වැදගත් වෙන්නේ. better late than never. නේ? ප්‍රමාද වී හෝ පැමිණීම හොඳයි නෑ විත්ම ඉන්නවා. ඉතින් සර් වෙලාව වෙනස් කරන්න බැරිද? හා? වෙලාව වෙනස් කරන්න බැරිද? මොකක්ද දැන් ඕන දැන්ස්කට 6:00ට ඕනේ කියලා කියන්නේ. එහෙමද හොඳ? ඔව්. කෝස් එකට ගිහිල්ලා එනවනේ. එහෙමනේ. හරි. මේ හොඳයි මේ කෙනෙක් කෙනයි මේ ගම්ගලිය අම්ම ගැටලුවක් නැද්ද? අපි ඉතින් පොඩ්ඩක් පස්සට එනන් දාලා දෙමු කට්ටියට. ඉන්නවද ගම්ගලිය අම්මා? කමන්නේ සර් මේ බබාලත් එක්ක ප්‍රශ්න අහන්න තමයි පොඩ්ඩක් බලන්න. මේ කමන්නේ එහෙනම් අපි පොඩ්ඩක් පස්සෙන් දාලා දෙමු කමන්නේ කට්ටිය. මම කලිනුත් පිළිලින් කරා නේ කමන්නේ. හරි එහෙනම් ලබන සතියේ සිට අපි 6 මාස පටන් ගමු. කමක් නෑ. මොකද මේ වගේ ඉතින් පොඩ්ඩක් අර ගොඩක් අය රිලැක්ස් එකේ කරන්නත් තියෙන්න එපා මේ දුවලා ආපුවා දැන් මම වුණත් ඉතින් එහෙම තමයි ආව ගමන් ටට්ටක් ගාලා පන්තිල් ලේස්ති වෙනවා. ඒ එහෙම එකක් තියෙනවා. නමුත් මම ගැටලුවක් නෑ. මම ඕන වෙලාවක සෝදානම් ඒක දෙන්න මම ඒ ඔයාලට සුදුසු වෙන විදිහට එහෙනම් අපි 6:00 වගේ දාමුකෝ කමන්නේ. හරි. හොඳයි එහෙනම් අද දවසට මම ওই වැඩ ටික මොකද ඔයාලගේ ඊළඟ ඇක්ටිවිටි බුක් එක මම මේ දවස්වල හරි ගස්සමින් තියෙනවා. ලබන සතියේ පන්තියෙන් ඉස්සෙල්ලා මම දානවා. ලබන සතියේටත් අපිට වැඩ ටිකක් තියෙනවා මේකේ. මේ ටියුට් එක ඇක්ටිවේට් ලබන සතියේ ටික කරන්න. ඊළඟ සතිය වෙනකොට ඕනේ මම කොහොමද ලබන සතියේ පන්තියෙන් ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ඊළඟ වැඩ කොට මම දානවා. හරි. හරි. එහෙනම් that's all for today. We will meet again next Tuesday. Oh? සර් මේ 6:00 නෙමෙයි 6:45. නෑ අපි 6:00 දාමු. හරි 6:00 දාමු ඊට වැඩි එහාට ඉස්කෝල ළමයිත් ඉන්නවනේ. ගොඩක් අය. අනේ සර් ඉතින් පව් කරන්න එපා ළමයි නිදා ගන්නවා එතකොට. ඔව්. අපි නිදා ගන්න ඕනේ. මේ 6යි අමාරු පරිමාතියෝ. ප්‍රමාදුන ගැටලුවක් නෑ ඔයගොල්ලෝ. ඔය තරම මේ පොඩි කට්ටිය එහෙම ඉන්න අයට මේ පැත්තෙනුත් ගැටලුවක් තියෙනවා. අතමාර වෙනකොට පොඩි කට්ටිය නිදා ගන්නවා. එහෙම ප්‍රශ්නක් තියෙනවනේ. මට නම් ඉතින් ගැටලුවක් නෑ මම 6ට
උනත් කරන් කොහමයි ගන්නවා ඒක මේ හරි හොඳයි අපි බලමුකෝ එහෙනම් 6යි කාලට වගේ 6:00ට දාලා මේ එහෙම නැත්නම් අපි 6ට ගමු ඉස්සරහට කට්ටිය එහෙනම් ප්‍රගතියක් නැති වුණා නේ බලමුකෝ හොන් ලබන සතියේ 6:00ට පටන් ගන්න බලමු නේ හොඳයි එහෙනම් good night to all of you night sir Good night. Good night, sir. Good night. Good night, sir. good night